හරි අපි මේ කතා කරගෙන ආවේ කිනුම් කරන සංකල්පවල අපි දැනට සංකල්ප කීපයක් කතා කරලා දෙනවා. අද පටන් ගන්න තියෙන අපිට යථාරෝපී සංකල්පය බලමු මෙතන ඉඳන් ඉදිරි සංකල්ප ටික කොහොමද කියලා මේකෙන් ගැටලුව තිබුණත් අහන්න විශේෂයෙන් ලියා ගන්න ඕනේ කියන ටික මාක් කරගන්න. මේක උදාහරණ ටික තමයි ගොඩක් වැදගත් වෙන්නේ අපිට. ඒ නිසා උදාහරණ ටික පාඩම් කරගන්න ඕනේ. යථාර්ථරූපී සංකල්පය නැත්නම් පරාත්මක භවයේ සංකල්පය කියන්නේ මේ නම් දෙකෙන්ම මේක හඳුන්වනවා. එතකොට පරාත්මක භවයේ සංකල්පය කියවත් එකයි යථාර්ථරූපී සංකල්පය කියවත් ඒ දෙකම එක සංකල්පය තමයි හඳුන්වන්නේ. ඉතින් එක එක පොත්වල එක එක විදිහට උක සඳහන් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට අද වෙනකොට පටන් ගන්න භාවිතා කරන්නේ යථාර්ථරූපී සංකල්පය කියන එක තමයි. එතකොට යථාර්ථරූපී මොකක්ද යථාර්ථරූපී කියන්නේ? යථාර්ථරූපී යථාර්ථය පිළිබිඹු කරන්න ඕනේ කියලා තමයි මේකෙන් සරලව අදහස් කරන්නේ. මොකද යථාර්ථය ගනුදෙනුවක් ගිණුම්ගත කරනකොට ඒකෙදි පදනම් කරගත්තේ යොත්තේ ඒ ගනුදෙනුවේ නෛතික ස්වභාවය නෝ එහි මූල්‍යම යථාර්ථය ආහාරේ බව මේ සංකල්පයෙන් අදහස් කරනවා. හරිද? එතකොට මේ සංකල්පයෙන් කියන්නේ අපි මොකක් හරි ගනුදෙනුවක් ගිණුම්ගත කරනකොට ඒ සඳහා පදනමක් කරගන්න ඕනේ. ඒ ගනුදෙනුවේ නෛතික ස්වභාවය නොවේ. මොකක්ද එහෙනම් පදනම කරගන්න ඕනේ? මූල්‍යමය යථාර්ථය. එහෙම නැත්නම් හරය. හරි මේක අපිට පත්කමක්ද වගකීමක්ද? හරිද? එහෙමත් නැත්නම් උපචිතද? එහෙම නැත්නම් මූල්‍ය. හරි ඔය කියන ඕනම ගිණුම් කරන පදනමක්. හරිද? එහෙම නැත්නම් මූල්‍යමය යථාර්ථයක් තමයි අපි පදනම විදියට භාවිතා කරන්න ඕනේ. නෛතික ස්වභාවයක් කියන්නේ ගොඩක් වෙලාවට සමහර ගනුදෙනු තියෙනවා ඇත්තටම නීතිමය වශයෙන් මේවා අපිට අදාළ නැහැ. හරිද? එක්සැම්පල් එකක් විදිහට ගන්න පොතම එක තමයි ලීසින්. අපි මෝටර රථයක් හරි ගොඩනැගිල්ලක් මේ ඕනම එකක් ලීසින් කරලා ගන්න ඕන නම් ව්‍යාපාරික පුද්ගලික අපි ඕනම විදිහකට ලීසින් කරලා ගන්නවා නම් ලීසින් එකේදී නැත්නම් කල්බදු වලදී වෙන්නේ අපිට අදාළ වත්කම සම්පූර්ණ අයිතිය අදාළ කලබතු සමාගමට පවරලා ඒ සමාගමෙන් අපි ණය මුදලක් ගන්න. එතකොට ඒ කල්බතු කාල සීමාවක් තියෙනවා. ඒ කල්බතු කාල සීමාව නැත්නම් ඒ ණය ගෙවන්න ඕන කාල සීමාව තුළ ඒ වත්කමේ සම්පූර්ණ හිමිකාරීත්වය තියෙන කාටද? ඒ ලීසින් සමාගමට නැත්නම් කල්බතු සමාගම. එතකොට නීතිමය වශයෙන් ගත්තොත් මේ අවුරුදු කීපය තුළ කියන්නේ කල්පදු කාල සීමාව තුළ මේ වත්කම ව්‍යාපාරයේ වත්කමක් විදිහට නැත්නම් අපේ වත්කමක් නැත්නම් පුද්ගලිකගේ වත්කමක් විදිහට සලකන්න බෑ නීතිමය තත්ත්වය මත. මොකද සම්පූර්ණයෙන් ඒකේ අයිතිය අපි අනිවාර්යයෙන්ම ඒ කල්පදු සමාගමට පවර්ලා තමයි ඒ ණය ගන්න. හරිද? හැබැයි අපි වාහනේ පාවිච්චි කරනවා. ව්‍යාපාරයේ ලොරියක් ගන්නවා කල්බතු පදනමට. කල්බතු කාල සීමාව අවුරුදු 4යි. ලීසින් එක අවුරුදු 4කට දාන්න. එතකොට මේ අවුරුදු 4 තුර නීතිමය ස්වභාවය ගත්තොත් එහෙම මේ අවුරුදු 4ටම සඳහා මේ වත්කමේ නැත්නම් අපි ගන්න ලොරියේ සම්පූර්ණ අයිතිය තියෙන කල්බතු සමාගම. ඒක අපිට නෑ. එතකොට අපේ පොත්වල ඒක වත්කමක් විදියට හඳුනා ගන්න බෑ. හරිද? නෛතික තත්ත්වයන්. මොකද අපිට ඒක අයිති නෑ. හැබැයි අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ලොරිය පදින්න පුළුවන්. ලොරියෙන් කරගන්න තියෙන දේවල් ඔක්කොම කරගන්න පුළුවන් අපිට. කිසි ගැටලුවක් නෑ. හැබැයි අපි නියමිත පරිදි වාරකය ගෙවන්න. හදිසි හරි වාරකය ගෙවුවේ නැත්තම් මොකද කරන්නේ? කෙලින්ම උස්සනවා. ඒ ඇයි ඒකේ සම්පූර්ණ අයිතිය තියෙන කාටද? අදාළ කල්පතු සමාගමට. අද වෙනකොට ලීසින් වල තියෙන ලොකුම වරපතල ගැටලුව තමයි ලීසින් වලින් ගැන නැත්නම් දෙපාර්ශ්ව අතර ලීසින් එක දෙන එක්කනා සහ ලීසින් එක ගන්න එක්කනා පුද්ගලයන් දෙන්න අතර ඒ කිවිසුමේ තියෙන කිසිම කොන්දේසියක් හරියට එකඟ වෙලා ලීසින් එකක් දෙන්න. ගොඩක් තියෙන ලීසින් වල තියෙන්නේ කිවිසුම සම්පූර්ණයෙන් ඉංග්‍රීසි භාෂාව. හරි ඒකේ සිංහලෙන් නෑ. හරි අඩුම තරමේ සමහර වෙලාවට
අපි අස්සම් කරන්න ගියාම ඒක අස්සම් කරන්න ඕනි තැනවත් අපි දන්නේ නැහැ. ඒක එයා කියනවා වගේ ඇග්‍රීමන්ට් එක අස්සම් කරනකොට එතන ඉන්නේ නියෝජිතයක් කියන මෙතනයි අස්සම් කරගෙන යන්නේ කියලා. ඔහෙම බලන්න නැතුව අපි අස්සම් කරනවා. ඇත්තට මේකේ තියෙන කරුණු ඇග්‍රීමන්ට් එකේ තියෙන කිසිම දෙයක් මේ ලීසින් එක නැත්නම් ඒ වාහනේ අයිතිකාරය දන්නේ නැහැ. හරි. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන ලීසින් වල. ඉතින් එහෙම තත්ත්වයක් වල සම්පූර්ණ හිමිකාරීත්වය අනිවාර්යයෙන්ම අපි යාට සම්පූර්ණයෙන්ම පවර්ලා තමයි යොක ගන්න. හරි. ඉතින් ඒක තමයි නෛතික ස්වභාවය. හැබැයි නෛතික ස්වභාවය නොව මෙතෙන්දී අපි යථාර්ථ සංකල්පයෙන් කියනවා ගිණුම් කරන්නේදී පදනම කරගන්න ඕනි. ඒකේ මූල්‍යම යථාර්ථය සහරය. මූල්‍යම යථාර්ථය ගත්තොත් මේක අපිට එක පැත්තකින් වගකීමක් වෙනවා එක්කම අනිත් පැත්තෙන් වත්කමක්. අපි මේ මෝටර රථය ගන්නේ කොහොමද? බැංකු ණයක් අරගෙන. හරි බැංකු ණයක් නෙවෙයි ඒක ඇත්තටම කල්බදු ණයක්. නේ? කල්බදු ණයක් අරගෙන තමයි ගන්න. එතකොට මේක ව්‍යාපාරයට වත්කම. නේ? ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු වලට මේ ලොරිය වැදගත් වෙනවා. ඉතින් මෙහෙයුම් කටයුතු කරන්න ලොරිය ඕන. නේ? ඒකෙන් බඩු ප්‍රවාහණය කරනවා. හරි එක්ක අරන් එන ආර්ථික කටයුතු වලට යනවා. ව්‍යාපාරේ පරිපාලන කටයුතු නැත්නම් ව්‍යාපාරයේ කාර්යයන් සඳහා තමයි මේක භාවිතා කරන්නේ. එක්ක බෙදා හැරීමේ සඳහා වෙන්න පුළුවන්. නැත්නම් ද්‍රව්‍ය අරගෙන එන එක වෙන කොහොමද ව්‍යාපාරයේ කටයුත්තක් සඳහා තමයි මේක භාවිතා කරන්නේ. ඒ නිසා මේක ජාගබන වල වත්කමක් වෙන ව්‍යාපාරයට. මේක ගන්නෙ කොහොමද? සල්ලි දීලා නෙමෙයි ගන්නෙ අපි ණය කල්බදු ණයක් කරගෙන ගන්න. ඒක වගකීමක්. ඉතින් වත්කමක් විදිහට අර ගෙවන්න තියෙන කල්බදු ණය ඒක වගකීමක් විදිහටත් අපි මූල්‍යමය යථාර්ථයේ හරයට අනුව මොකද කරන්නේ? ව්‍යාපාරයේ පොත්වල වාර්තා කරනවා. ඒ නිසා කල්බදු කිවිසුමක නෛතික ස්වභාවය මොකක් වුණත් අපි ඒක ව්‍යාපාරයේ වත්කමක් විදිහට ගිණුම්ගත කරනවා විතරක් නෙවෙයි. ඒ අදාළ ජංගම වල වත්කම, ඒ අදාළ කාල සීමාව තුළ අපි ක්ෂයත් කරනවා. හරිද? ක්ෂය කරලා ඒ කරන සියලුම වේදන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශන සහ ආදායම් ප්‍රකාශනය නිරූපණය කරනවා. ඒ කරන්නේ මොන සංකල්පයට අනුවද? යථානුරූපී සංකල්පයට අනුව. සංකල්පයේදී ලියාගන්න සංකල්පයේදී එක නෛතික තත්ත්වයට වඩා ගිණුම් කරන යථාර්ථය මූල්‍ය වාර්තා තුළින් එළිදැක්වීමට කටයුතු කිරීම. නෛතික තත්ත්වයට වඩා ගිණුම් කරන යථාර්ථය මූල්‍ය වාර්තා තුළින් එළිදැක්වීමට කටයුතු කිරීම. ඔන්න හිතෙන් උදාහරණ ලියාගන්න කල්බදු පොලිය නැත්නම් කල්බදු වත්කම් ශේෂපත්‍රයේ සඳහන් ශේෂපත්‍රය කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. කල්බදු වත්කම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සඳහන් කිරීම කල්බදු වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගමයි ජංගම නොවන වගකීම් තුළ නිරූපණය කිරීම කල්බදු පොලිය ගැලපීම කල්බදු රතක්ෂය කිරීම මේවා ගන්න පුළුවන් මේකට උදාහරණ විදියට අපක්ෂපාතීව ගිණුම් කරන තොරතුරු වාර්තා කිරීම. ඒක අපක්ෂපාතීව ගිණුම් කරන තොරතුරු වාර්තා කිරීම. තුන වෘත්තීය පුද්ගලයන් වරාන් ඇතුළේ ලියාගන්න වෘත්තීය පුද්ගලයෝ කියලා කියන්නේ වෛද්‍යවරු, නීතිඥවරු, නළුවන්, ක්‍රිකට් ක්‍රීඩකයින්, උපකාරක පන්ති ගුරුවරු වැනි අය. වරන් වහලා තම ගිණුම් සඳහා වෘත්තීය පුද්ගලයන් තම ගිණුම් සඳහා මුදල් පදනම තෝරා ගැනීම. මුදල් පදනම තෝරා ගැනීම. මුදල් පදනම තෝරා ගැනීම. වෘත්තීය පුද්ගලයන් ඒ කියන්නේ වරහන් ඇතුළේ ලියා ගන්න වෛද්‍යවරු, නීතිඥවරු, නළුවන්, ක්‍රිකට් ක්‍රීඩකයින්, උපකාරක පන්ති ගුරුවරු.
වැනි අය වරහන් වහලා තම ගිණුම් සඳහා මුදල් පදනම තෝරා ගැනීම. මුදල් පදනම තෝරා ගැනීම. ඊළඟ සංකල්පය උපලබ්ධි සංකල්ප. මොකද උපලබ්ධි කියලා කියන්නේ? උපලබ්ධි වෙනවා. උපලබ්ධි සංකල්පය කියලා කියන්නේ ආදායම සත්‍ය වශයෙන්ම ඉපේ වූ අවස්ථාවේදී එම ආදායම හඳුනාගත යුතු බව මේ සංකල්පයෙන් අදහස් කරනවා. හරි, භාණ්ඩයක් විකුණනවා නම් ඒ භාණ්ඩ තොගය සම්බන්ධයෙන් අවදානම සහ ප්‍රතිලාභ. හරිද? දෙකම අවදානම සහ ප්‍රතිලාභ කියන දෙකම විකුණුම්කරුගෙන් ගැනුම්කරු වෙත මාරු වෙන අවස්ථාවේදී ආදායම හඳුනාගත යුතුයි. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ භාණ්ඩ තොගයක් බාර දෙන අවස්ථාවේ හෝ අයිතිය මාරු වෙන අවස්ථාවේ. හරිද? අවදානම සහ ප්‍රතිලාභ කියන දෙකම විකුණුම්කරුගෙන් අනිවාර්යෙන් ගැනුම්කරුට මාරු වෙන්නේ කොයි අවස්ථාවේදීද? අන්න ඒ අවස්ථාවේදී තමයි ආදායම හඳුනාගත යුත්තේ. මොකේට අනුවද? උපලබ්ධි සංකල්පයට අනුව. right. එතකොට භාණ්ඩයක් සම්බන්ධයෙන් ගත්තොත් හරිද? භාණ්ඩයක් විකිණීම සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ආදායම උපලබ්ධ වූ දිනය නැත්නම් ආදායම හඳුනාගත යුතු දිනය විදිහට අපි සලකන්නේ ඒ ඇණවුම ලැබුණු දින. හරිද? ඇණවුම ලැබුණු දින නැත්නම් අත්තිකාරම් ලැබුණු දින මුදල් ලැබුණු දින. එහෙම නෙවෙයි. හරිද? ගොඩක් වෙලාවට ඔයාලා හිතන විදිහ විකුණුම් නැත්නම් ආදායම අපි හඳුනා ගන්න ඕනේ අපිට ඇණවුමක් ලැබුණු දින. හරිද? එහෙම නැත්නම් අත්තිකාරමක් ලැබුණු දින. එහෙම නැත්නම් ඒ සඳහා මුදල් ලැබුණු දින. හරි, විකුණුම වෙනුවෙන් මුදල් ලද දින. මෙන්න මේ දිනයන් නෙවෙයි භාණ්ඩයක විකුණුම් කියලා අපි හඳුනාගන්නේ. එහෙනම් කොතෙන්දද? අයිතිය පවරා දුන් දිනේ හැවත් ඒක විකුණු දිනය. ඒ කියන්නේ ඉන්වොයිස් එකක් ලිව්ව දිනේ තමයි විකුණුම් විදියට අපි සලකන්නේ. මොකද ඉන්වොයිස් එක ලිව්වා කියලා කියන්නේ එතෙන්දී අවදානම සහ ප්‍රතිලාභ ගැනුම්කරුගේ සිට විකුණුම්කරුට අනිවාර්යයෙන්ම හෝමාරු වෙනවා. ඒ නිසා තමයි විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත යවන භාණ්ඩ විකිණෙන තෙක් ව්‍යාපාරයේ ආදායම විදියට හඳුනා නොගන්නේ. හරි, ඒත් එක්කම තමයි විකුණුම් ඇණවුමක් සඳහා ලද මුදල ව්‍යාපාරයේ ආදායමක් විදියට නොසලකන්නේ. ඒක විකුණන තෙක් මොකක් විදියට අපි සලකන්නේ? වගකීමක් විදියට සලකන්නේ ඔන්න ඔය නිසා. හරිද? සල්ලි ලැබුණ පළියට ඒක විකුණුම් ආදායම කියලා හඳුනගන්න බෑ. හරිද? ඇණවුමක් ලද පළියට ඒක විකුණුම් කියලා හඳුනගන්න බෑ. හරිද? අත්තිකාරමක් දුන්නා කියලා එතනදී විකුණුම් විදියට අපිට හඳුනගන්න බෑ. ඒකට හේතුව තමයි සල්ලි ලැබුණට මේකේ අවදානම සහ ප්‍රතිලාභ කියන එක ගැනුම්කරුට මාරු වෙලා නැහැ. විකුණුම්කරුට මාරු වෙලා නැහැ. දැන් ගැනුම්කරුට මාරු වෙලා නැහැ. විකුණුම්කරු කියන්නේ මමනේ. මම භාණ්ඩය විකුණනවා. භාණ්ඩයක් විකුණනකොට ඇත්තටම අවදානමක් සහ ප්‍රතිලාභයක් තියෙනවද? තියෙනවා. ඇත්තටම තියෙනවා. හරි. අවදානම සහ ප්‍රතිලාභයක් තියෙනවා. මොකක්ද අවදානම? අවදානම කියලා කියන්නේ දැන් හිතන්න මම හරි ලොකු දේවල් ඕනේ සරල එකක් ගන්න. මීට දැන් මාස 3-4කට උඩදී ගෑස් පුපුරපුවා දන්නවනේ සීනේ. හරි, හොඳටම දන්න සීනේ දැන් හොඳටම ෆීල් වුණා.
හරි ගෑස් කියලා කියන්නේ එතනත් භාණ්ඩයක් නේ. ඒත් භාණ්ඩයක්. හරි විකුණුම් කරු ගෑස් අලෙවි නියෝජිතයා විකුණුම් කරු ගෙනුම් කරුට විකුණනවා ගෑස් සිලින්ඩර්. හරිද? ගෑස් සිලින්ඩර් විකුණනවා. අවදානම සහ ප්‍රතිලාභ තිකම උතින්ද හොමාරු වෙනවා. කොහොමද හොමාරු වෙන්නේ? අවදානම තමයි මේ ගෑස් සිලින්ඩරේ මම විකුණුම් කරු විකිණීමෙන් ඒක මිලදී ගන්නා ගෙනුම් කරුට කිසියම් හෝ හානියක් සිදු වේද කියන අවදානම විකුණුම් කරුගේ සිට ගෙනුම් කරුට දැන් මාරු වෙනවා. මොකද ගෑස් කියලා කියන්නේ පොරණ දෙයක් නේ. හදිසියට ලික් වෙච්ච ගමන් ඉවරයි. එතකොට මේ ගෑස් එකේ තිබ්බ අවදානම මේ වෙනකන් තිබ්බේ කාටද? විකුණුම් කරුට. මට තමයි තිබ්බේ. ඒ නිසා මම ගෑස් සිලින්ඩරේ ගොඩක් පරිස්සම් කරනවා. හරිද? ඒක අර කාමරයකට දාලා වහලා ආය කාටවත් ඉන්න දෙන්න බැරි වෙන විදිහට නේද? හොඳට සීල් කරලා මේ දොරවල් වල ඩිබ්බිය දාලා පට්ට දවාලෙම ලොක් කරලානේ තියෙන්නේ. කාටවත් ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඒ හරි ගහනවා මොකද? සිගරට් බොන්න එපා, ගිනි කුරු දැල්ලන්න එපා නේ? ඒ ආරක්ෂාවට. මට අවදානමක් තියෙනවා හදිස්සියට ලීක් වෙච්ච එක මම ඉවරයි. මේ අවදානම මට තියෙනවා. මං ඒක විකුණනකොට ගැලුම් කරුට මං ඒක විකුණනකොට මගේ තිබ්බ අවදානම කෙලින්ම යනවා ගෙනුම් කරට. ඇයි මට දැන් ආයේගේ අවදානමක් නැහැ. ගෑස් සිලින්ඩරේ මගේ දැනින් අරන් ගියාට පස්සේ ඒ අවදානම තියෙන කාටද? ගෙනුම් කරට. ගෙනුම් කරු මේක ගෙදර ගිහින් පරිස්සම් කරන්න ඕනේ. හදිසි හරි ගෙනුම් කරු අතරින් ගෑස් සිලින්ඩරේ මොකක් හරි දෙයක් වෙච්ච ගමන් මොකද වෙන්නේ? එයාට අවදානමක් තියෙනවා. රිස්ක් එකක් තියෙනවා. මේක පුපුරයි කියන රිස්ක් එක තියෙනවා. හරි. කලින් ගණන් ගාපු ගෑස් මතක ඇතිනේ නේ? කොහෙද තිබ්බේ? එළියේ තියලා බටේ ගත්ත බිත්ති හෙල් කරලා ඇතුළේ. එහෙමනේ ගත්තේ. ඇයි ඔක කොයි වෙලාවෙ පුපුරයිද? අවදානමක් තියෙනවා ඒක. කොයි මොහොතේ පුපුරයිද? හරියටම දන්නේ නැහැ. කොයි මොහොතේ ලීක් වෙයිද? හරියටම කියන්න බෑ. අවදානමක් තියෙනවා, රිස්ක් එකක් තියෙනවා. මේ වගේ හැම භාණ්ඩයකම තියෙනවා. හරිද? හැම පොහා ඔය ගන්න පැන්සලකින් පවා තියෙනවා. හරිද? අවදානමක් තියෙනවා. ප්‍රතිලාභ. ඔව් ප්‍රතිලාභයක් තියෙනවා. මොකද්ද ප්‍රතිලාභ? විකුණුම් කරුට තියෙන ප්‍රතිලාභය තමයි මේ ගෑස් සිලින්ඩරේ විකිණීමෙන් එයාට ලබන ආදායම. දැන් එයා ගත්ත සල්ලි ටික අයයට ආය ගන්න පුළුවන් දෙයක් ගෑස් සිලින්ඩරේ විකුණලා ආය ගන්න බෑ. ඒ නිසා අයයට එකපාරේ ප්‍රතිලාභය තියෙන. ආයි ප්‍රතිලාභයක් නැහැ. විකුණුම් ආදායම එකපාරේ එන එක ගෑස් සිලින්ඩරේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේක යනවා ගෙනුම් කරුට. කොහොමද ගෙනුම් කරුට යන්නේ? එයාට පුළුවන් දැන් අර ගෑස් සිලින්ඩරේ තියෙන ගෑස් අරගෙන යන්න. හරිද? කිසි ප්‍රශ්නයක් නෑ. ආහාර පිසීම කරගන්න පුළුවන්. ඒක තමයි යාට තියෙන ප්‍රතිලාභය. ඉතින් ගැනුම් කරුට තිබ්බේ අවදානම සහ ප්‍රතිලාභය. මේ භාණ්ඩයේ විකිණීම නිසා මොකද වෙන්නේ? ඒක විකුණුම් කරුට ගේ ඉඳන් ගැනුම් කරුට මාරන්න. සරිය මේ ගැනුම් කරුගේ මේ විකුණුම් කරුට තිබ්බ මේ අවදානම සහ ප්‍රතිලාභය විකුණුම් කරුගේ සිට ගැනුම් කරුට ඔන්න ඔය විදිහට මාරු වෙනවා. ඒක මාරු වෙන්නේ කොතෙන්ද? හරිද? ඒක මාරු වෙන්නේ කොතෙන්ද? අන්නේ අවස්ථාව තමයි උපලබ්ධි සංකල්පයට අනුව ආදායම කියලා අපි හඳුනාගන්නේ. right? මේක මෙහෙම සරලව කියන්න හේතුවකුත් තියෙනවා. මොකද්ද හේතුව? තව ටික දවසකින් අපි පටන් ගන්නවා අලුත් පාඩමක්. මොකද්ද? අරගෙන අනිත් අයට පටන් ගන්නවා. ඔයාලටත් ඒක පටන් ගන්න තියෙනවා. මේ වෙනකොට දැන් ඒක පටන්ගෙන ගිහින් ඉවරයි. මොකද්ද? ශ්‍රී ලංකා ගිරුම් කරන නෑ. එල්කේස් දෙක නෑ. SLFRS ශ්‍රී ලංකා ගිරුම් කරන ප්‍රමිත 15 අංක 15 ශ්‍රී ලංකා ගිණුම් ක්‍රමිත අංක 15 ගනුදෙනුකරුවන් සමග ඇතිවන අයභාරය. මෙතෙන්දී අයභාරය අපි කොහොමද ඇත්තටම හඳුනගන්නේ? ගනුදෙනුකරුවෙක් එක්ක ඇතිවන අයභාරය කියලා කියන ආදායම. මේ ආදායම අපි ඇත්තටම කොහොමද හඳුනාගන්නේ කියන විදිහ කියලා අපිට වෙනම ප්‍රමිතියක් තියෙනවා. වෙනම නීතියක් තියෙනවා. ඉතින් මේකට තමයි මේ සංකල්පය ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් උපලබ්ධි සංකල්පය හොඳට දැනගෙන ඉන්න වෙනවා. අපිට ඒකට යනකොට. මොකද ඒකේදී උපලබ්ධි සංකල්පයක් ගැන අය නැවත ඉගෙනවීමක් කරන්නේ නැහැ. හරිද? එහෙනම් ඔලුවට ගන්න ඕනේ සරලම දේ තමයි මොකද්ද? විකුණුම් කියන එක නැත්තම්
ආදායම අනිවාර්යෙන් අපි හඳුනා ගන්න ඕනි. ඒකේ අවදානම සහ ප්‍රතිලාභය කියන එක මේක දෙන්නටම හෝමාරු වෙන අවස්ථාවේදී පමණයි. එතෙන්දී සල්ලි ගෙවලා තියනවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එක කිසි ගැටලුවක් නැහැ. සල්ලි ගෙවන්නත් පුළුවන් නොගෙවන්නත් පුළුවන්. ඒ කියන්නේ ගෑස් සිලින්ඩරේ විකුණන වෙලාවේදී යා සල්ලි දීලා ගෑස් ගන්නත් පුළුවන්. පොතට ගෑස් ගන්නත් පුළුවන්. පොඩු පොතට ගන්න බොතට ගන්නත් පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් එකෙන් නම් ගන්න ඒ ගන්නෙත් ණයට. නේ? ඒ ගන්නෙත් ණයට. ණයට වෙන්නත් පුළුවන්. නැත්නම් සල්ලි තිමාර වෙනවා. හැබැයි එතන ණයක් තියෙනවා. ඒක දෙන්නේ බලන්නේ සල්ලි කිව්වද නැද්ද? කලින් ගිවිසුම් දාගෙන ආවද ඒව නැහැ. කලින් එනවුමක් තියෙනවා අපි කලින් ඉල්ලනවා. දැන් මේ දවස්වල ගෑස් නැහැනේ. ඒකයිනේ. ඉතින් ඉල්ලනවා. ඕඩර්ස් කරනවානේ. ගෑස් ඕඩර් කරනවා. මට අපර දවසට ගෑස් සිලින්ඩර් 10ක් දෙන්න කියලා එනවුමක් දානවා. ඒ ඇනෝම ලද සැනින් එසනින් කියලා ඒක විකුණුම් කියලා හඳුනගන්න බෑ. අපි ගෑස් සිලින්ඩර් ටික එයාට දෙන්නවා. හදිසි හරි මට ගෑස් සිලින්ඩර් ටික දෙන්න බැරි වුණා කියලා කියන්නකො ඒ දවසට. මම විකුණුම් විදියට හඳුනගෙන වැඩක් තියනවද? ඒක විකිණලා නැත්තම් නෑ. ඒ නිසා අත්තිකාරමක් ලැබිච්ච දිනයක් හෝ හරිද? මුදල් ලැබුණු දිනයක්. එහෙමත් නැත්නම් ඇනෝම ලැබිච්ච දවසක් කිසිම වෙලාවක විකුණුම් විදියට හඳුනගන්න එපා. ඒක හඳුනගන්නේ කොතෙන්ද? අවදානම සහ ප්‍රතිලාභ විකුණුම් කරුගේ ගැනුම් කරුවට මාරු වෙච්ච දවස. ඒක මාරු වෙන්නේ විශේෂයෙන්ම ඉන්වොයිස් එක පිළියෙල කරාට පස්සේ. හරිද? ණයට විකුණුණා ඉන්වොයිස් එක පිළියෙල කරාට පස්සේ. අත්පිට විකුණුණා ලදුපත පිළියෙල කරාට පස්සේ. මෙන්න මේ දෙක හැදුවට පස්සේ තමයි උපලබ්ධ සංකල්පයට අනුව විකුණුම් විදියට ඒ ආදායම හඳුනාගත යුතු වන්නේ. හරිද? ඒක තමයි මෙතන කියන්නේ භාණ්ඩ තෝගේ බාර දෙන අවස්ථාවේදී. ඇත්තරම තෝගේ බාර දෙනවා. අයිතිය කොමාරු වෙන අවස්ථාවේ. මට තිබ්බ අයිතිය දැන් එයාට යනවා. නේ ගෑස් සිලින්ඩරයක් මම කාට හරි වික්කහම මට කියන්න පුළුවන්ද මේක මගේ ගෑස් සිලින්ඩරය කියලා? මගේ කියලා අයිතිවාසිකම් කියන්න පුළුවන්ද? නෑ. ආයේ අයිතිවාසිකම් කියන්න බෑ. ඒක වික්කට පස්සේ කයාගේ. මගේ නෙමෙයි. අයිති මාරන. සේවාවක් නම් සාමාන්‍යයෙන් අපි අලෙවිකරණයේදී මාකටිං ෆීල්ඩ් එක ගත්තොත් එහෙම ඒකෙන් බැරහැරුම් එක තමයි සේවා අලෙවිකරණය. ඇයි ඒ සේවාව පේන්නේ නෙමෙයි. ඉතින් විකුණන්න හරි අමාරුයි. එහෙනම් සේවා සැපේම ආදායම කොහොමද හොයන්නේ? ඒකත් පේන්නේ නැහැ. සේවාව පේනවද? නැහැ. දැන් මේ දෙන සේවාව පේනවද? නැහැ. මාව පේන්නේ නැහැ. ඉතින් ඒකනේ කොහෙද සේවාව පේන්නේ? සේවාව පේන්නේ නැහැ. හරිද? එහෙනම් භාණ්ඩයක ආදායම හඳුනා ගන්න කරා ප්‍රශ්නයක් නෑ. භාණ්ඩය ගෑස් සිලින්ඩර් එක උස්සලා දෙනවා අපිට පේනවා. හොරෙන් දෙන්න බෑනේ. සාක්කුවේ දාලා ගිහිල්ලා එමීට ෂෙයා කරන්න පුළුවන්ද? අනිත් එක්කනගේ සාක්කුවට එහෙම දාන්න බෑ. හරිද? පේනවා අපිට. ඇහැට දාගින්න පුළුවන්. හැබැයි සේවාව දොස්තර කෙනෙක් ගාවට යනවා බෙහෙත් ටිකක් ගන්න. දොස්තර බෙහෙත් දුන්නද නැද්ද කියලා අපිට කියන්න පුළුවන්ද? බැලුව බැලමට. බෑ. කොහොමද කියන්නේ? ඒක සේවාව අපිට පේන්නේ නැහැ. මොකද දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් ටික අරගෙන අර තොණ්ඩු කැලේ බෙහෙත් ටික ලියාගෙන එළියට එනකොට අපිට කියන්න පුළුවන් එයාට බෙහෙත් දීලාද නැද්ද කියලා. බෑ. ඇයි කොලේ ලිව්වද? කියන්නේ මොකද මිනිහා මිනිස්සයාගේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. ගියේ කාම තමයි එළියට එන්නේ. හරි. අර තොණ්ඩු කැලේද ලියලා තියෙන මොනවද කියන්නේ අපිට පේන්නේ නැහැ. එයා තොණ්ඩු කැලේ සාක්කුවේ දානවා. බෙහෙත් දුන්නද? ඒකනේ අපි කෙලින්ම අහන්නේ. දොස්තර මහත්තයා බෙහෙත් දුන්නා. කෙලින්ම අහනවනේ. එළියට ආපු ගමන් ලෙඩා එළියට ආපු ගමන් යාගෙන් අහන්න පළවෙනි ප්‍රශ්නේ ඔකනේ. දොස්තර බෙහෙත් දුන්නාද? මොනවද කිව්වේ? රයිට්. ඒ සේවාව වෙන්නේ. ඉතින් සේවා සැපයීමක් නන ආදායම මෙතන කොතෙන්ද හඳුනා ගන්න ඕනේ. සේවා සැපය අවස්ථාවේදී ආදායම හඳුනා ගන්න ඕනේ. දොස්තර මහත්තයා බෙහෙත් දුන්නේ කොතෙන්ද? අර ස්ලිප් එකේ නැත්නම් අර තුන්ඩුවේ විස්තර ටික ලිව්වේ කොතෙන්ද? අන්න එතෙන්දි තමයි ආදායම හඳුනාගන්නේ. හරිද? අන්න එතෙන්දි තමයි මේ ක්ලාස් එක කරන්නේ මේ වෙලාවේදී. එතකොට මේ වෙලාවේදී තමයි ආදායම හඳුනාගන්නේ. මම කලින් ආදායම හඳුනාගෙන හිටියොත් හරියනවද? නැහැ. ගායකෙක් සින්දුව කියන්නේ කොයි වෙලාවේදීද? අන්න ඒ වෙලාවේදී තමයි ආදායම හඳුනා ගන්නවා.
බස් එකට නැගලා ටිකට් එකක් ගන්න කොයි වෙලාවදීද? ඒ ගන්න වෙලාවදී තමයි සේවා ආදායම හඳුනා ගන්න ඕනේ. එහෙම නැතුව බස් හෝල්ට් එකේ හිටියා කියලා සේවා ආදායම අපිට හඳුනා ගන්න බැහැ. ඒත් එක්කම තමයි බස් එකේ නැගලා ටිකට් එකක් ගත්තේ නැත්තම් එතන සේවා ආදායම හඳුනා ගන්න බැහැ. හරිද? මොකද අරගෙන නැහැ. එතකොට සේවා සපයන ආයතනයක මේ විදිහට ගත්තාම ආදායම අපි ඇත්තටම සත්‍ය වශයෙන්ම ආදායම හඳුනාගන්නේ සේවා සැපයුතිනේ නැත්තම් කාලේ සැලකිලිට කරයි. හරිද? සේවා සැපයුවේ කවද්ද? සේවාව සැපයුවේ කවද්ද? දුන්නේ කවද්ද? සහ කාලේ කොච්චර කාලයක් ගියාද ඒකට? හරි. කොස්තර කාලයක් ගියා. දොස්තරට බෙහෙත් දෙන්නේ දොස්තරගෙන් බෙහෙත් ගන්න ගියේ කවුද? කොච්චර කාලයක් ගියාද? ගොඩක් වෙලාවට channel set වලට එහෙම ගියාම ඔයාලා දන්න කතන්දරයක් තමයි නේ channel කරන්න කියන ලොකු channel එකේ මම කියන්නේ පොඩි dispensary වලට එහෙම බෙහෙත් ගන්න ගියා. දොස්තර මහත්තයා බලන්න 350යි බෙහෙත් වලට 650යි. එහෙමනේ තියෙන්නේ. බලන්න වඩා වැඩි ගණනක් යනවා බෙහෙත් වලට. ඇයි? භාණ්ඩේ මිල වැඩි. නමුත් අර සේවාව සපයන වෙලාව සහ අවස්ථාව ඒක ඉතාමත් කෙටි කාලයක්. මොකද දොස්තර මහත්තයාට එක ලෙඩෙක් බලන්න පැය ගණන් යන්නේ විනාඩි 5න් ඉවරයි. එතකොට මේ විනාඩි 5 ගාන තමයි ඒ 350 කියලා කියන්නේ. දැන් නෙවෙයි ඈ. දැන් නම් ඊට වඩා වැඩි ඉතින්. දිනේ සහ ඒක සේවාව සැපෙන්නේ කවද්ද? හරිද? ඊට කලින් ගිවිසුම් දාගෙන හිටියට ඇග්‍රීමන්ට් අස්සම් කරගෙන හිටියට ඒවා මෙතෙන් යොදාලා කරගන්න. හරිද? ඒවා මෙතෙන් යොදාලා කරගන්න. right ඊට පස්සේ සංකල්පයේදී සංකල්පයේ යෙදීම යෙදෙන අවස්ථාවේදී අපිට ගන්න පුළුවන් එකක් අනාගතයේ සඳහා ලද අත්තිකාරා විකුණුම් ලෙස හඳුනා නොගැනීම. අනාගතයේදී ලද අත්තිකාරාව විකුණුම් ලෙස හඳුනා නොගැනීම. ලියාගන්න අනාගත විකුණුම් සඳහා ලද අත්තිකාරාව විකුණුම් ලෙස හඳුනා නොගැනීම. හරි එහෙනම් දැන් දන්නවා ඉතින් අත්තිකාරම් ඇයි ගිණුම් ගත නොකරන්නේ? ඇයි අවදානම සහ ප්‍රතිලාභ කියන එක අත්තිකාරමක් ලැබුණු සෙනෙක් හෝමාරු වෙන්නේ නැහැ. ඒ නිසා ආයේ කිසිම වෙලාවක ඔය අත්තිකාරම් සීන් එකක් වරද්ද ගන්න එපා. හරිද? ඒක වරදින්න නෑ ඔයාලා. මම කියන්නේ ආයේ බලන කෙනෙක් වුණත් ඔක වරද්ද ගන්න කෙනෙක් වුණත් මේක බැලුවොත් එයාලට තේරෙන්නේ. ඒකයි මම කිව්වේ ඒක. හරි? ඔය චුටි චුටි තේ පටල ගන්න එපා. ඔන්න ඕක තමයි ඒකට හේතුව. ගොඩක් වෙලාවට අපි කරන්න හේතුව නොදැන හේතුව තමයි ඔක. දෙවෙනි එක තමයි ණයට විකුණුම් ආදායමක්සේ හඳුනා ගැනීම. ණයට විකුණුම් ආදායමක්සේ හඳුනා ගැනීම. වරහන් ඇතුළේ ලා ගන්න භාණ්ඩ රැගෙන යාම, මුදල් ගෙවීම මෙහිදී නොසලකා. කියන්නේ භාණ්ඩ ටික අරන් ගියත් නොගියත් එතන අපිට ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිලාභ සහ මේ අවධානම දෙක ණයට විකුණුම් කරන අවස්ථාවේදී ඉන්වොයිස් එක පිළියෙල කරන අවස්ථාවේදී අපි දෙන්න අතර ෂෙයා වෙනවා. ඉතින් භාණ්ඩ ටික ගනුදෙනු කරුව අරගෙන ගියත් එකයි මුදල් නොගෙව්වත් එකයි අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ආදායම් හදන්න. හරි. තුන්වෙනි එක විකිණීමේ හෝ අපසුවීමේ වදන මත යව භාණ්ඩ විකුණුම් ඉන්වොයිසිය ලැබෙන තෙක් ගිණුම්ගත නොකෙරේ. ඒකී භාණ්ඩ වල පිරිවැය තොගේ නිසා තමයි. ඒ නිසා තමයි අර මාර්ගස්ත තොගේ කියන එක අපි තොගේට විකුණුම් පිරිවැයට එකතු කරලා අවසන් තොගේටත් එකතු කරන්නේ. මොකද ඒක ඇත්තටම විකුණන්නේ යවට ඒක තමයි විකිරිලා නැහැ. උපලබ්ධි වෙලා නැහැ. ඒ නිසා විකිණීමේ හෝ අවසෝීමේ පදනම් මත යව භාණ්ඩ විකුණුම් ඉන්වොයිසිය ලැබෙන තෙක් ගිණුම්ගත නොකර. ඒවා ගිණුම්ගත කරන්න එපා. උසස් පෙළේ මේ විකිණීමේ හෝ අවසෝීමේ පදනම් ගැන කතන්දරේ දැන් අයින් කරලා දෙන්නේ. මේ සවන් කලපන්නේ. නමුත් ඉතින් අර දෙන්න ගැළපෙILLක් නැති නිසා දෙන්න.
හරි ඔක සිලබස් එකෙන් අයින් කරලා තියෙනවා අලුත් සිලබස් එක. ඔයාලගේ එකේ නෑ. දෙන්න කෙලපිලි නෑනේ. ඒ නිසා වේද. තව එකක් තියාගන්න. අවසන්තොක පිරිවැය හෝ අවසන්තොගය පිරිවැය හෝ අවසන්තොගය පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගය යන ශුද්ධ උපලබ්ධි අගය යන ශුද්ධ උපලබ්ධි අගය යන අගයන් දෙකෙන් වඩා අඩු අගයට 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 මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ සටහන් කිරීම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ නිරූපණය කිරීම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ සටහන් කිරීම අසම්භාව්‍ය වත්කම් තව එකක් අසම්භාව්‍ය වත්කම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ නොදැක්වීම අසම්භාව්‍ය වත්කම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ නොදැක්වීම ඒ කියන්නේ කීර්ති නාමය වෙළඳ ලකුණ පේටන්ට් බලපත්‍රය මෙන්න මේ වගේ දේවල් තම අසම්භාව්‍ය වත්කම් කියන්නේ හරියටම වත්කමක් විදිහට අපිට හඳුනගන්න බෑ ඒක කවදා කොයි වෙලාවෙදී අපිට වත්කමක් වෙයිද කියන එක අවිනිශ්චිතයි හරියටම කියන්න බෑ වටිනාකම හරියට තක්සේරු කරන්නත් බෑ ඒ නිසා ඔය වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් විදිහට සැලකන්නේ කලින් තිබුණ පරණ සිලබස් බලන්න 1900 ගණන් වල තිබ්බ සිලබස් වලට පරණ පොතක් එහෙම ලයිබ්‍රරි එකෙන් හොයාගන්න පුළුවන් නම් බලන්න ඒ වගේ තිබ්බා ඔය දැනට ඔයාලා විස්තාර තැන්පතු ලියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන අන්න එතන තිබ්බා කීර්තනාමය ස්වාධිකාරය පේටන්ට් බලපත්‍රය මාතකල තියෙන ඒවා කියනවා අපි ඉස්සරම ක්ලාස් ගියාට පස්සේ ඒ වගේ පත ගන්නක් දුන්නා මේ සමීකරණය උගන්නන්න කලින් ඉස්සරම දවස් මූල්‍ය තත්ත්ව ප්‍රකාශන කියලා එකක් ඇදුවා ඒකේ තිබ්බේ ඔය වගේ හරි ඉතින් පස්සේ වෙලාවක පෙන්නනවා හරි අසම්භාව්‍ය වත්කම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය නැත්නම් මූල්‍ය ප්‍රකාශන තුළ නොදැක්වීම වරහන් ඇතුළේ ලියා ගන්න ආරක්ෂණ සංකල්පයටත් මේකයි තියෙන්නේ. ඔක ආරක්ෂණ සංකල්පයටත් බලපාන. ගැලපුම් සංකල්ප. මොකද ගැලපුම් සංකල්පය කියන්නේ? ගැලපුම් සංකල්පය කියන්නේ ගිලුම් කාලච්ඡේදයකට අදාළව මූල්‍ය ප්‍රතිඵලය ගණනය කිරීමේදී එම ගිලුම් කාලච්ඡේදයේ ආදායම එම ආදායම ඉපැයීමට දායක වූ වියදම් සංග ගැලපිය යුතු බව මේ සංකල්පයෙන් කියන්නේ. හරිද? මොකක් හරි ගිලුම් කාලච්ඡේදයකට අදාළව අපි මූල්‍ය ප්‍රතිඵලය ගණනය කරන නැත්නම් මූල්‍ය ප්‍රතිඵලය නැත්නම් ඔකට කියනවා මෙහෙයුම් ප්‍රතිඵල. මේ මෙහෙයුම් ප්‍රතිඵලය කියන්නේ මොකේද? තාක්ෂණ මූල්‍ය ප්‍රතිඵලය නැත්නම් මෙහෙයුම් ප්‍රතිඵලය කියලා කියන්නේ අපි මොකේද මූල්‍ය ප්‍රතිඵලය නැත්නම් මෙහෙයුම් ප්‍රතිඵලය කියලා අපි හඳුනන තරණි
මොනවටද ඔය කියන්නේ? මූල්‍ය ප්‍රතිඵලය කියන්නේ. මෙහෙයුම් ප්‍රතිඵලය කියන්නේ. කාලච්ඡේදයකට අදාළව අපි කරණය කරනවා. එම ගිණුම් කාලච්ඡේදයේ ආදායම එම ආදායම ඉපැයීමට දායක වූ වියදම් සමග ගැලපිය යුතු බව මේ සංකල්පයෙන් කියනවා. හරි? අදාළ කාලච්ඡේදයේ ආදායම අපි කොහොමද හෙව්වේ? ඒ හෙව්ව ආදායමට අපි දායක වුණු වියදම් මොනවද? ඒ වියදම් ගලපන්න. ඒ නිසා තමයි අපි විකුණුම් ආදායම අරගෙන ඊට පස්සේ කෙලින්ම විකුණුම් පිරිවැය අඩු කරන්නේ. මොකද විකිණීම සඳහා අපි අනිවාර්යයෙන්ම දරන වියදම තමයි විකුණුම් පිරිවැය. හරි සිල්ලර කඩයක් තියෙනවා. මේ සිල්ලර කඩේ භාණ්ඩ විකුණන්න නම් අනිවාර්යයෙන් මේ සිල්ලර කඩේ මොකද කරන්න ඕනේ? භාණ්ඩ මිලදී ගන්න ඕනේ. ඉතින් භාණ්ඩ මිලදී ගැනීමට වියදමක් දරනවා. ඒ දරන වියදම තමයි විකුණුම් පිරිවැය කියන්නේ. හරිද? විකිණීම සඳහා භාණ්ඩ වලට නැත්නම් විකුණන ලද භාණ්ඩවල පිරිවැය. ඉතින් ආදායම හඳුනා ගන්නකොට අනිවාර්යෙන් ඒකට දරපු ඍජු පිරිවැය අඩු කරන්න. මේ නිසා තමයි විකුණුම් පිරිවැය අඩු කරලා අපි දලලා අපි ගන්න. ඊට පස්සේ තමයි අනිත් පසු කාලේ නොදන්න වියදම් ටික ගලපන්නේ පරිපාලන මෙහෙම වෙනත් මූල්‍ය කියලා අපි වර්ගීකරණය කරලා ඒව ගලපන්න ඒව වක්‍ර වියදම් ඊට පස්සේ කරන්නේ. හරි. සංකල්පයේදී හේතන අවස්ථා ලියා ගන්න එක ලාභ නැත්නම් ලාභ ප්‍රකාශනයේට ආදායම් හා වියදම් තෝරා ගැනීමට. ලාභ ප්‍රකාශනයේ ආදායම් හා වියදම් තෝරා ගැනීමට දෙක ක්ෂය ගැලපීම තුන අවසන්තෝගේ ගැලපීම අඩමාන ණය ගැලපීම බොල් ණය ලාභයෙන් කපා හැරීම ලැබිය යුතු ආදායම් ගැලපීම තව එකක් ලියාගන්න විකුණු භාණ්ඩවල පිරිවැය වියදමක් ලෙස සැලකී විකුණු භාණ්ඩවල පිරිවැය වියදමක් ලෙස සැලකේ. තොගහානි සැලකිල්ලට ගැනීම. උපජිත වියදම් සහ ඉදිරියට කළ වියදම් ගණන් ගැනීම. උපජිත වියදම් සහ ඉදිරියට කළ වියදම් ගණන් ගැනීම. අලුත් වැඩියා කිරීමේ උපකරණ ඒ කියන්නේ සුළු උපකරණ කියලා ඔය කියන්නේ අලුත් වැඩියා කිරීමේ උපකරණ අපි හිතමු ආයතනයකට මිටියක් ඕන එන ගහන මිටියක් තින්න ගන්න බ්‍රෂ් දැන් මිටියක් ගත්තොත් එහෙම ওই මිටියේ පළදයි ජීව කාලෙම හිතලා බලන්නකෝ ගොඩ කලට වල ගෙදර තියෙන මිටිය බලන්න
සමහර වෙලට ඔයාලා ඉපදෙනකොටත් ওই මිටි ගෙදර ඇති. හරි තියෙන්න ඇති. දැන් අදටත් තියෙනවා. දැන්ට අවුරුදු 19ක් විතර වෙනවා දැන්. තවත් ওই දින යසාවේ. තව ඕක ඉස්සරහටත් තියෙනවා. හැමදාමත් මිටි ගන්නවද කඩේට ගිහලා? අවුරුදු 5න් පාටවත් මැඩම් තරනේ මිටියක් ගන්න තමයි. ওই මිටිය නැති වුණොත් තමයි ආයෙ ගිහින් මිටියක් ගන්න. අද අර ස්ක්‍රූ පිනිය වගේ තියෙන චූටි කෑල්ලේ අඬු අඬු කටර අඬු. මේ අලුත් වැඩියා කියනකොට. ඔව ගන්නේ ඔව වගේ පළදැයි ජීව කාලෙම තියෙනවා අවුරුදු ගන්න. හැබැයි ඒව හැම එකක්ම ඒක පළදැයි ජීව කාලේ වැඩි කියලා අපි වත්කම් විදිහට සලකන්නේ. මොකද ඒ වගේ වටිනාකම ඉතාම පොඩි. හරි. හරි ඉතාමත් පොඩි වටිනාකමක් තියෙනවා. ඒ නිසා ලොකු විශාල වත්කම් වාසේ ඔය වගේ පුංචි වටිනාකමක් තියෙන ඒවා අපි වත්කමක් විදිහට සලකන්නේ. ඒ හින්දා මොකද කරන්නේ මේවා සුළු උපකරණ විදිහට සලකලා අපි ගැලපුම් සංකල්පයට අනුව ඒ අවස්ථාවේම ඒක වියදමක් විදිහට සලකනවා. ඒ කියන්නේ ඒක මිලදී ගත්ත අවුරුද්දේම ලාභ ප්‍රකාශනයේ වියදම් විදිහට කපා හරිනවා. අලුත් වැඩියා කිරීමේ උපකරණ ඒවා මිලදී ගන්න අවස්ථාවේදීව අලුත් වැඩියා කිරීමේ උපකරණ ඒවා මිලදීගත් අවස්ථාවේදීව වියදම් ලෙස සැලකීම. වියදම් ලෙස සැලකීම. වියදම් ලෙස සැලකීම. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා ස්ථාවර වත්කම්. විශේෂයෙන් යන්ත්‍ර යොදා ගන්නා ස්ථාවර වත්කම්. ක්ෂය වීම නිෂ්පාදන පිරිවැයක් සේ සලකා නිෂ්පාදන ගිණුමට හර කිරීම. නිෂ්පාදන පිරිවැයක් සේ සලකා නිෂ්පාදන ගිණුමට හර කිරීම. තව එකක් ලියා ගන්න. විකුණු පිරිවැය නැත්නම් විකුණු භාණ්ඩවල පිරිවැය සෙවීමේදී ඒ ආශ්‍රිත සියලුම වියදම් ගණනය කිරීම. වරහන් ඇතුළේ ලියා ගන්න උදාහරණ තීරුබදු පැටවීමේ හා බෑමේ කුලී ගෙනීමේ වියදම් ගුදම් ගාස්තු වරහන්. මෙන්න මේවා තමයි ගැලපුම් සංකල්පයේ භාවිතා වෙන අවස්ථාවේ තියෙන අපිට සලකන්න පුළුවන්. right. ආරක්ෂණ නැත්නම් විචක්ෂණ සංකල්පය. අදටත් මේ විචක්ෂණ කියන වචනේ භාවිතා වෙනවා. ආරක්ෂණ සංකල්පය කියලා තමයි අපි මේකට කියන්නේ. ඉතින් ওই විචක්ෂණ කියන වචනේ අදටත් භාවිතා වෙනවා. ඒ නිසා වචන දෙක මතක තියාගන්න. ආරක්ෂණ නැත්නම් විචක්ෂණ. මොකද ආරක්ෂණ කියලා කියන්නේ? ආරක්ෂණ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ගිණුම් කරන ඒකකයේ මූල්‍ය ප්‍රතිඵලය, මූල්‍ය තත්ත්වය, මුදල් ප්‍රවාහය පිළිබඳ තොරතුරු වඩාත් සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට
ආරක්ෂණ සංකල්පයේ දායක වේ. හරිද? මූල්‍ය ප්‍රතිඵලය නැත්නම් මෙහෙයුම් ප්‍රතිඵලය කියලා කියන්නේ ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය තමයි මූල්‍ය ප්‍රතිඵලයේ තියෙන්නේ. නැත්නම් මූල්‍ය මෙහෙයුම් ප්‍රතිඵලයේ තියෙන්නේ. මූල්‍ය තත්ත්වයේ තියෙන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. නිශ්චිත දිනකට ව්‍යාපාරයක තියෙන මූල්‍ය තත්ත්වය තමයි මෙතනින් පෙන්වන්න කරන්නේ. මුදල් ප්‍රවාහයේ තියෙන්නේ කොහෙද? මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. මෙන්න මේවා සම්බන්ධයෙන් තියෙන තොරතුරු වඩාත් සාධාරණ විදියට ඉදිරිපත් කිරීම ආරක්ෂණ සංකල්පයෙන් කියනවා. ශුද්ධ ආදායමත් ශුද්ධවත්කම් වල වටිනාකම තක්සේරු කිරීම සඳහා විකල්ප ක්‍රම කිහිපයක් ඇති විට එම ආදායමත් වත්කම් වල වටිනාකමත් අධිතක්සේරුවකට භාජනය වීම සඳහා ඇති ඉඩකඩ බෙහෙවින්ම අඩු ඇගයීමේ ක්‍රමය තෝරාගත යුතු බව මෙම සංකල්පයෙන් ප්‍රකාශ කරයි. ශුද්ධ ආදායම net profit නැත්නම් net profit එකයි ශුද්ධවත්කම් වල හරි net assessed net assessed කියලා කියන්නේ capital එක හරි හිමිකම වටිනාකම තක්සේරු කිරීම සඳහා විකල්ප ක්‍රම කිහිපයක් ඇති. මේක තක්සේරු කරනකොට අපිට විකල්ප ක්‍රම කිහිපයක් තියෙන්න පුළුවන්. හරිද? එකක් දෙකක් නෙවෙයි. ක්‍රම කිහිපයක් තියෙන්න පුළුවන්. ඒ ක්‍රම කිහිපයක් තියෙන පිට ඒ ආදායමත් වත්කම් වල වටිනාකම ආදායමේ හෝ වත්කම් වල තියෙන වටිනාකම අධිතක්සේරුවකට භාජනය වීම සඳහා තියෙන ඉඩකඩ ගොඩාක්ම අඩු. හරි අඩුම නෑ. අධිතක්සේරු වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි ඒකේ ගොඩක්ම අඩු. එකයින් ක්‍රමය තෝරා ගන්න ඕනේ. මේ සංකල්පය තුළින් මූලික වශයෙන් නැත්නම් ඉදිරිපත් වෙන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි අනාගත ලාභ සත්‍ය වශයෙන් ලැබෙන තුරු හෝ නොලැබෙන බව ස්ථිර වන තුරු ලාභ ලෙසට බාර නොගත යුතු බව. අනාගතයේ තියෙන ලාභ සත්‍ය වශයෙන්ම අපිට ලැබෙනකම් එහෙමත් නැත්නම් ඒක නොලැබෙන බව ස්ථිර වෙන විදියට ස්ථිර වෙනකම් කිසිම විදිහක ලාභයක් විදියට අපි බාර නොගත යුතුයි. ඒක අපේ කියලා කියන්නේ. හරිද? එක්සෑම් එකේ පාස් වෙන එක එනතන් එක්සෑම් එකේ එකක් ඒ කියන එක සත්‍ය වශයෙන්ම ඒකක් කෙනකම් හරිද? එහෙම නැත්නම් ඒක W එකක් වෙයි කියලා සත්‍ය වශයෙන්ම එකක් එනකම් ඕ හිතාගෙන ඉන්නේ ඒක W එකක් වෙයි කියලා නොලැබෙන බව ස්ථිර වෙනකම් හරිද? ඒක තමන්ගේ ප්‍රතිඵලය කියලා හඳුනා නොගත යුතුයි. මොකද්ද සංකල්පය? ආරක්ෂණ සංකල්පය. හරි? ගේම් එකට බැස්සට පහිනකොට හිතනවා දැන් ගේම් එකට බැස්සා ජයග්‍රහණය කර. අර හාවයි ඉබ්බේ කතාව දන්නවනේ? හාවයි. ඕනේ හාවයි ඉබ්බ. හදිසියට ඉබ්බ හිතුවනම් එහෙනේ හාවා නේද? හාවා පැන්න ගමන් හිතුවා මොකද්ද? ගේම් එක වින් කරන්න පුළුවන් කියලා. හරි? ලාභේ වින් එක ලැබෙන්න කලින් මොකද කරේ යා? එයා තක්සේරු කළේ ඉවරයි. එයාගේ වින් කරා කියලා එයා හිතුවා. එහෙම කරන්න එපා කියලා තමයි මෙතන කියන්නේ. ඇත්තට මේක කියන්නේ අනිත් පැත්තට නේ. එහෙම වුණොත් අපිටත් වෙන්නේ ඔය විදිහට. එකක්. දෙවෙනි එක තමයි අනාගතයේ පෙනෙන යම් අඩපාඩු නැත්නම් අලාභ වෙනුවෙන් ඒවා ඇතිවීමට පෙර ඒ සඳහා වෙන් කිරීම සිදු කළ යුතුයි. අනාගතයේ මොකක් හරි අපිට අපාඩුවක් නැත්නම් අලාභයක් වෙන්න තියෙනවා නම් ඒ වෙනුවෙන් දැනට වෙන් කිරීමක් කරලා තියාගන්න ඕනි. හරිද? මොකද ඒක උනාට පස්සේ ආයෙ වෙන් කිරීම කළ වැඩක් නැහැ. හරිද? ඒක උනාට පස්සේ ආයෙ වෙන් කිරීම කළා තියනවද? වැඩක් තියනවද? ආයෙ වැඩක් නැහැ. හරි. රිසල්ට් එක ආවට පස්සේ ඒක W වෙනවා. මේක වැඩක් තියනවද? ආයෙ වැඩක් නැහැ. ඒ නිසා දැන් වෙන් කිරීමක් කරගන්න. දැන් කාලය කැප කරන්න. දැන් පාඩම් කරන්න. දැන් නෝට්ස් හදන්න. මේ කාලේ මේ වැඩ ටික කරන්න. රිසල්ට් එක ආවට පස්සේ පාඩුවක් වෙලා තිබුණොත් ආයෙක ආවරණය කරගන්න විදිහක් නැහැ. හැබැයි දැන් අද දවසේ බලපාඩම් කරලා වැඩ ටික කරලා ක්ලීනින් හිටියොත් අර අනාගතේ වෙන්න තියෙන පාඩුව මොකද වෙන්නේ? කව කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මැරෙන්න කලින් ඉන්ෂුරන්ස් එකක් දාගන්න කියලා කියන්නේ ඒකයි.
හදිස්සිය හරි තමන්ගේ ජීවිතේට අනිතුරක් වුණාට පස්සේ ඉන්ෂුරන්ස් දාගෙන වැඩක් නැහැ. ඊට කලින් ඉන්ෂුරන්ස් එකක් කරගන්න. මැරෙන්න කලින් ඉන්ෂුරන්ස් එකක් කරගන්න. මැරුණාට පස්සේ ඉන්න එකේකට හරි ඒකේ ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. හරි අන්න ඒක. අනාගතයේ පෙනෙන අඩපාඩු. ඒ නිසා තමයි අපි අර අඩමාන ණය වෙන් කිරීම කරන්නේ. ඔන්න ඔක. මොකද ඔය ඉන්න ණය ගැති ඔක්කොගෙම අපිට සල්ලි ගන්න පුළුවන් වෙයි කියලා හරියටම කියන්න බෑ. ඉන්නේම සමහර වෙලාවට තින්නත් පුළුවන්, නොදී ඉන්නත් පුළුවන්. හරි දැන් මේ වගේ කාලෙක හිටන්න දැන් මේ කාලේ ආර්ථික සම්පූර්ණයෙන් කඩාන වැටලා තියෙන අවස්ථා. ඉතින් මේ වෙලාවෙදී අපිට ණය ගැතියක් හිටියොත් එහෙම ওই ණය ගැතියකින් අපිට ණය නොලැබී යාමේ හැකියාව සම්භාවිතාවය ගොඩක්ම වැඩි. මොකද යාලා ගුණත් වෙන්න පුළුවන්. ඒ නිසා හදිස්සිය හරි අපි මේ වෙනුවෙන් පාඩුවක් නැත්නම් අලාභය වෙනුවෙන් වෙන් කිරීමක් දැනට කරලා තිබුණේ නැත්නම් හදිස්සිය හරි අයා උන්නත් වෙච්ච ගමන් ඒ අදාළ කාලච්ඡේදයේ අපිට විශාල පාඩුවක් වෙනවා. හැබැයි අද දවසේ අපි ඒ සඳහා වෙන් කිරීමක් කරලා තිබුණා නම් එදාට ඒ පාඩුව කව කරගන්න පුළුවන්. ඕන්න ඔය නිසා තමයි අටමාන ණයේ විශේෂිත වෙන් කිරීම කලපනකොට අපි කෙලින්ම ඒක බොල්නයි විදිහට කපන්නේ නැත්තේ. මොකද අඩමාන ණය සඳහා විශේෂ වෙන් කිරීමක් කරන්නේ එන්නේ අදාළ ණය ගැතියා කොයි වෙලාවක හරි මුන්නත් වෙයි නැත්නම් බොල් ණය බවට පත් වෙයි කියලා අපි අද දවසේ තක්සේරු කරලා තියෙන නිසා. හරිද? අනාගතයේ පේනවා අපිට. අපි අනාගතේ බලන්න බෑ. මේ පාඩුව අපිට වෙයි කියලා අපි 100%ක් ෂුවර් කරනවා. ඒ ෂුවර් කරන එක කෙලින්ම බොල්නයි විදියට කපන්නේ. එයා බොල්නයි වෙනකම්. මේ වෙනුවෙන් අපි මොකද කරන්නේ 100%ක්ම අඩමාන ණය වෙන් කිරීමක් කරලා තියෙනවා. හරිද? අඩමාන ණය වෙන් කරලා තියෙනවා. ඉතින් ඊළඟ කාලච්ඡේදයේ අනිවාර්යයෙන් මේ යකා බොල්නයි වෙච්ච ගමන් අපි මොකද කරන්නේ? කෙලින්ම එක බොල්නයි විදියට කපන්නේ නැහැ ලාභයෙන්. ඒක බොල්නයි විදියට ලාභයෙන් කැපුවා නම් ඒ කාලච්ඡේදයේ අපිට ලුඩා ලොකු පාඩුවක් වෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ අද කලින් වෙන් කරලා තියෙන නිසා අපිට කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ. අපි මේ වෙනුවෙන් කලින් ගිය අවුරුද්දේ වෙන් කරලා තිබ්බා. ඒ නිසා ඒ වෙන් කරලා තියෙන එක මේ අවුරුද්දේ කපලා ඉන්න. ඒක නිසා තමයි බොල්ලයිගේ ඒ විදියට අඩමරණය වෙන් කරලා තියෙන බොල්ලයි. වුණොත් එහෙම එයා බොල්ලයි ගිනම හර කරන්නේ නැතුව අඩමානණය වෙන් කිරීමේ ගිණුමට හර කරන්නේ. මොන සංකල්පයට අනුවද? ආරක්ෂණ සංකල්පයට නැත්නම් විචක්ෂණ සංකල්පයට අනුව. right. සංකල්පයේ යෙදෙන අවස්ථා එකක් තමයි තොගය පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගය මත අගය කිරීම. එක ලියාගන්න තොගයේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගය යන අගයන් දෙකෙන් අඩුම අගය මත අගය කිරීම. ශුද්ධ උපලබ්ධි අගය කැල්කියුලේට් කරන්නේ තරණී දෙකෙන් වරදලා දෙන්නේ ගලපන්නේ එක ශුද්ධ උපලබ්ධි අගය කියන එක ගලපන්නේ ඇස්තමේන්තුගත විකුණුම් වටිනාකමින් ලියා ගන්න අවශ්‍ය වෙනවා. ඇස්තමේන්තුගත විකුණුම් වටිනාකමින් අඩු කරනවා. ඇස්තමේන්තුගත විකුණුම් වටිනාකමින් අඩු කරනවා. ඇස්තමේන්තුගත විකුණුම් පිරිවැය. ඇස්තමේන්තුගත විකුණුම් පිරිවැය. right ඇස්තමේන්තුගත විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ තමයි ශුද්ධ උපලබ්ධිය කියන්නේ. මොකද තොගයේ ශුද්ධ උපලබ්ධිය කියන්නේ දැනට මංගාව තියෙන තොගය අනාගතයේදී මට විකිණීමේ කොයිතරම් මුදලක් උපයාගත හැකිද කියන එක වර්තමානයේ කියන්නේ අද දවසේ මම ඇස්තමේන්තු කරනවා. මේ ශුද්ධ උපලබ්ධිය කියලා කියන්නේ ඇස්තමේන්තු කරන වටිනාකම. ඉතින් අපි හිතනවා මේ තොගය මට විකුණන්න කීයකට විකුණන්න පුළුවන් වේද කියලා අද එස්ටිමේට් කරනවා. ඒ වටිනාකමින් මේ විකුණුම් වටිනාකමින් අඩු කරන්න ඕනේ ඒ සඳහා දරන විකුණුම් පිරිවැය. මොකද තොගයක් එකපාරම විකුණන්න බෑ. හරිද? තෝ දැනට තියෙන තොගය මට එකපාරම විකුණන්න බෑ. මම ඒකට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න ඕනේ. හරිද? ගැනුම් කරුවෙක් හොයාගන්න ඕනේ. ඒ සඳහා මට පිරිවැය දරන්න වෙනවා. ඒවා තමයි එස්ටිමේට්ගත විකුණුම් වියදම් කියලා කියන්නේ. නැත්නම් විකුණුම් පිරිවැය කියලා කියන්නේ. මේ දෙක අඩු කරාට පස්සේ තියෙන වෙනස තමයි ශුද්ධ උපලබ්ධිය අගය කියලා කියන්නේ. ඇත්තටම විකුණන්න පුළුවන් අගය තමයි ශුද්ධ උපලබ්ධිය අගය කියන්නේ. තොගේ පිරිවැය කියලා කියන්නේ තොගේ මිලදී ගත් අවස්ථාවේදී අපි ඒ සඳහා ගියු වටිනාකම. එතකොට තොගේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධිය අගය අඩුයි නම් අපි තොගේ පිරිවැයට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හෝ ආදායම් ප්‍රකාශනය එහෙම නැත්නම් අපි මූල්‍ය ප්‍රකාශන වල පෙන්නලා වැඩක් නැහැ.
ඇයි හදිස්සිය ඊළඟ අවුරුද්දේ අපිට නැත්නම් ඊළඟ කාලෙච්චිත නැත්නම් ඊළඟ පහුවදාට අපිට අනිවාර්යයෙන්ම මේක විකුණන්න වෙන්නේ තොගේ පිරිවැයට වඩා ඉතාමත් අඩු අගයකට. ඒ නිසා ශුද්ධ උපලබ්ධියගේට තොගේ පොත්වල වාර්තා කරන්න. ඒ නිසා තමයි අපි තොගේ කපහැරීමක් කරන්නේ. මොකද මං කලින් කිව්වා මේ වත්කම් අධිතක්සේරුවක් වෙලා තියෙනවනම් ඒක අපිට ප්‍රශ්නයක් ආරක්ෂණ සංකල්පයට අධිතක්සේරු වීමක් කරන්න එපා. හරි අධිතක්සේරු වෙන්න එක අඩුම ක්‍රමය ගන්නවා. හරි අධිතක්සේරු වෙන්න දෙන්න හොඳ නැහැ. අවතක්සේරු වුණාට කිසි ගැටලුවක් නැහැ. මොකද ඒක ඊට පස්සේ වැඩි ගානකට වික්කහම අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අධිතක්සේරු වෙලා තියෙන එක අඩු ගානකට වික්කකේ හිතන්න තොගේ දැන් තියෙන්නේ රුපියල් 1000යි. ඕක විකුණලා ගන්න පුළුවන් ශුද්ධ උපලබ්ධියගේ රුපියල් 800යි කියන. මම රුපියල් 1000ට මේ අද දවසේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අවසන් තොගේ පෙන්නනවා රුපියල් 1000යි කියන. ඊළඟ මාසේ මට ඒ තොගේ විකුණන්න වෙනවා. හැබැයි රුපියල් 1000ට මට විකුණන්න පුළුවන්ද? බෑ. කීයට විකුණන්න වෙන්නේ? රුපියල් 800ට. රුපියල් 800ට තමයි විකුණන්නේ. ඉතින් 800ට මම තොගේ විකුණනවා. මට එතනම කීයක් පාඩුයිද? එතනම රුපියල් 200ක් පාඩුයි. ඉතින් මම මොකද වෙලා තියෙන්නේ? ගිය අවුරුද්දේ කාලච්චේදී නැත්නම් ගිය කාලච්චේදී තොගේ අවසන් තොගේ මම 1000ක් තියනවා කියලා පෙන්නලා තියෙනවා. තොගේ කියන්නේ වත්කමක්. එතකොට වත්කම් 1000ක් මට තිබිලා තියෙනවා. මම එල්පෙටි පාර්ශවයට කියනවා මට 1000ක වත්කමක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ඒක ගෙවන්න ගියාට පස්සේ තියෙන කීයද? 800. 200ක් එතනම අඩුයි. හරි 200කට වත්කම් බහින. එතකොට වත්කම් අඩු වෙනවා. ඇයි එහෙම මේ අධිතක්සේරු කරලා පෙන්නන්නේ? නේ අධිතක්සේරු කරලා පෙන්නන්නේ. එහෙම වෙනව කෙලෙම අපිට වෙන්නේ මොකද්ද? අපිට වෙන්නේ පාඩු. හැබැයි ඕකේ අනිත් පැත්ත හිතන්නකෝ. ශුද්ධ උපලබ්ධියගේ 800යි. තොගේ පිරිවේ 1000යි. මං ශුද්ධ උපලබ්ධියගේ 800ට වාර්තාවල වෙනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ආදායම් ප්‍රකාශනයේ අපි පෙන්නනවා. ශුද්ධ උපලබ්ධියගේ. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟ අවුරුද්දේ මේ තොගේ මට රුපියල් 1000ට විකුණන්න පුළුවන් වෙනවා කියන අනිවාර්යෙන් දන්න. මොකද ශුද්ධ උපලබ්ධියගේ අපි එස්ටිමේට් කරන එක. ඒක කොහොමද ඊට වඩා අඩු ගානකට තමයි අපි එස්ටිමේට් කරන්නේ. එස දැනට මං 800ක් වෙන්නලා ඊළඟ අවුරුද්දේ රුපියල් 1000ට තොගේ විකුණනවා. කිසි ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපි තොගේ රුපියල් 1000කින් වැඩි වෙනවා. මොකද අපිට සල්ලි තේරෙනවා දැන් රුපියල් 1000. අපි පෙන්නන්නේ කීයද 800. අපිට 1000ක් සල්ලි ලැබෙනවා. රුපියල් 200ක් මට වැඩියෙන් එනවා. ඉතින් එල්බටි පාර්ශ්ව සතුටු වෙන්නේ නැද්ද? තෘප්තිමත් වෙනවා. එයාලා හරි තෘප්තිමත් වෙනවා. ඒකයි ඔය තොගේ පිරිවේ ශුද්ධ උපලබ්ධියගේ කියන දෙකේ අඩුවකේට තොගයගේ කරන්නේ එකක් ආරක්ෂණ සංකල්පයට. ඔකේ කේස් දෙකේදී ගොඩක් හොඳට පැහැදිලි කරන්න ඇති. හරි මේක මේ ළඟදී හදපු හවුල් ව්‍යාපාර ගණක තිබ්බට ඒක හරියට හදාගෙන තිබුණේ. ඒකයි මම කිව්වේ ශුද්ධ උපලබ්ධියගේ හොයාගන්නේ ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන් අඩු කරන්න ඕනි. ඇස්තමේන්තුගත විකුණුම් වියදම. ඔය ඇස්තමේන්තු වචන දෙක නැතත් මේ ගැළපෙල්ලේ විකුණුම් විකිණිය හැක්කේ රුපියල් මේ ගණනකට ඒ සඳහා මෙච්චර වියදමක් දැරීමට සිදු වෙයි කියලා තිබ්බොත් ඒ වියදම් දෙකෙන් අඩු කරලා තොගේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු වෙන ශුද්ධ උපලබ්ධියකට වාර්තා කරන්න මේ දෙක අතර තියෙන වෙනස තොග කපා හැරීම කියලා පිළිගන්නවා. වැඩි නම් තොග පිරිවැයට තමයි භාවිතා කරන්නේ ශුද්ධ උපලබ්ධියගේ ගන්න. අනාගත ලාභ සඳහා වෙන් කිරීම. දෙක අනාගත අලාභ සඳහා වෙන් කිරීම. උදාහරණ වෙළඳ ලැබිය යුතු දේ මත හානි කරන අලාභ සඳහා වෙන් කිරීම. වෙළඳ ලැබිය යුතු දේ මත හානි කරන අලාභ සඳහා වෙන් කිරීම. බොල්ලයි වෙන්න මේ බොල්ලයි වෙලා දැන් හිතන්නකෝ සමහර වෙලාවට ඉන්න ණය ගැතියි මිනිහා වලහපයයි ගොඩපයයි වගේ ඉන්න ණය ගැතියි. ණය වටිනාකම කියන ලක්ෂ 5යි. හරිද? සෙල්ලන්නේ ලක්ෂ 5යි. ණය ගැතියා වලපයයි ගොඩපයයි. කොයි වෙලාවෙදි කියන්නේ හරි අපි කිසිම වෙන් කිරීමක් කරන්නේ නැතුව අපි පාඩුවේ අපිට ණය ගැතියා ඉන්නවනේ. ඉන්න ප්‍රශ්නයක් නැහැ. මැරලා නැහැ තාම. හැබැයි කොයි වෙලාවෙ මැරෙයිද කියලා කියන්නේ නැහැ. හරිද? අපි ලක්ෂ 5ක් වත්කම් වල පෙන්නනවා ණය ගැතියෝ අපිට ලක්ෂ 5ක් ඉන්නේ. කර්මයටම මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ඔක්කොම ටික හදලා ඊළඟ කාලච්ඡේදේ මාස දෙකක් විතර යනකොට මේ යකා මැරෙනවා. දැන් මොකද වෙන්නේ? ලක්ෂ 5ම නැහැනේ අපිට. ආයෙ කොහෙන් අය කරගන්නද?
ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න නඩු දාන්න ඕන. හරිද? ඔය ලක්ෂ 5 ගන්න අපි නඩු දාන්න ඕන. හරිද? ඒ නෑ නේද? ඊට පස්සේ නඩු දාලා ඒ මනුස්සයා මැරුණාට පස්සේ අපිට මෙච්චර වගකීමක් තිබ්බා. ඒ වගකීම නිරවුල් කරන්න යට බැරි වුණා. ඒ නිසා යාගේ තියෙන වත්කම් ටික විකුණලා අපිට සල්ලි දෙන්න කියලා අපි උසාවියෙන් ඉල්ලනවා. අධිකරණයේ අපි තත්ත්වයේ තීරුම් අරගෙන හරි කියලා හිතලා තීන්දුව දුන්නොත් මෙයාගේ වත්කම් ටික විකුණන්න කියලා. ඊට පස්සේ යාගේ වත්කම් ටික ආයෙ විකුණනවා. වත්කම් විකුණන්නේ කවුද? මේක අධිකරණය නම් විකුණන්නේ. බැංකුවකට දීලා බැංකුවට තමයි විකුණන්නේ. වෙන්දේසි කර. වෙන්දේසින් කීයකට ගයිද? එතකොට ඒ සමයන වියද මේ ඔක්කොම එකතු වුනහම අපිට ලක්ෂ 5ක් තිබේ ණයගෙති වටිනාකම ඔය උසාවි ගාස්තු ඊයේ මේවයි ඔක්කොම එකතු කරලා ලක්ෂ 7ක් විතර වෙන්න පුළුවන්. හරිද? ඉතින් අපිට ලක්ෂ 7ම යගේ වත්කම් ටික විකුණලා ගන්න පුළුවන් වුණොත් අනේ කිසි ප්‍රශ්නයක් නෑ. අවුලක් නෑ අපිට. හැබැයි කර්මයටවත් නේද? බිස්නස් ලෝකේ අපිට වෙන දේවල් කියන්න බෑනේ හරියට. ලක්ෂ 3ක් විතරක් ගන්න පුළුවන් වුණත් යගේ වත්කම් ටික විකුණලා අපිට එතන තියෙන පාඩුව හිතන්න කොච්චරද කියලා. කෙලින්ම ලක්ෂ 4ක් පාඩු. හරිද? ලක්ෂ 4ක් පාඩු. තිබ්බේ කීයද? ලක්ෂ 5යි. ලක්ෂ 5යි තිබ්බේ. ණයගෙති වටිනාකම ලක්ෂ 5යි. දැන් ලක්ෂ 4ක් එතනම පාඩුයි. හරි. පාඩුව එතනත් ලක්ෂ 4යි. ඉතින් ආදායම් ප්‍රකාශනයේ මේ කාලච්චේදී පොල්ණයි මිදින කියලා ලක්ෂ 4ක් කපලා දාන්න. ලීසියට වල ගණන් වල බොල් නැහැ කියලා ලක්ෂ 5ක් ලැබුවට ඇත්තටම හිතන්නකෝ ඔයාට එන්න තිබ්බ ආදායමේ ලක්ෂ 4ක් නැති වෙලානේ. ඒක එල්බටි පාර්ශවයන්ට නැත්නම් අයිතිකරුවන්ට ලොකු ප්‍රශ්නයක් ඒක. තිබ්බ ආදායමක් නැති කරලා. හරි ලොකු ගැටලුවක්. රයිට්. ඉතින් මොකද කරන්නේ අපි? මේ අවුරුද්දේ ඉතින් මේක මැරෙයින් කියන අපි දන්න නිසා මොකද කරන්නේ? වෙළඳ ලැබිය යුතු දෙනත හානි කරන ආරම්භයක් සඳහා වෙන් කරන ලක්ෂ 5. මේ අවුරුද්දේ ආදායම් ප්‍රකාශනයෙන් කිරීම ලක්ෂ 5ක් අපලා දාන්න. හරිද? ප්‍රශ්නයක් නෑ අපිට. වෙන් කිරීමක් කළා තියෙනවා. ඒ කරා ඊළඟ අවුරුද්දේ මැරලා ගියට ප්‍රශ්නයක් නෑ. එයි අපි ලක්ෂ 5 දැනට වෙන් කරලා තියෙන්නේ. කිසි අවුලක් නෑ. අපිට පුළුවන් මේක කිරීම උසාවි දාලා ප්‍රශ්න විසඳ ගන්න. එතකොට අර තරම් ලොකු හානියක් වෙන්නේ නෑ. අර වගේ ලොකු ලක්ෂ 4ක් කෙලින්ම ලාභයෙන් කපන්න නෑ. එහෙම ලාභයෙන් කෙලින්ම 4ක් කපන්න වෙන්නේ නෑ. මොකද අපි 5ක් කලින් කපලා තියෙන්නේ. එතකොට මේ අවුරුද්දේ වෙන අලාභය රුපියල් ලක්ෂ 4යි. එතකොට 1 ලක්ෂයක් අපි වැඩියෙන් ගිය අවුරුද්දේ ඔන්න කපලා දෙන්න. ඒ නිසා මේ අවුරුද්දේ 4යි කපන්න ඕනේ එකක් වැඩියෙන් කපලා තියෙන නිසා මේ අවුරුද්දේ ලක්ෂ අධි වෙන් කිරීමක් යනවා. අධි වෙන් කිරීමක් කියන එක ලාභයට එකතු වෙනවා. බලන්න. එතකොට අපි මේ අවුරුද්දේ කෙනෙම ලක්ෂ 5ක් අඩු වෙනවද නැහැ? ලාභය එකක් එකතුත් වෙනවා. හරි අනාගත අලාභ සඳහා වෙන් කරලා තියාගන්න කියලා කියන්නේ ඔන්න ඔය හේතුව නිසා. හරිද? එහෙනම් ජොලියට නෙමෙයි මේ පොල් ණය අඩමාන ණය කියලා දෙකක් වෙන වෙන වශයෙන් දාන්න. හරි? මෙන්න මේ ආරක්ෂණ නැත්නම් විචක්ෂණ සංකල්පයට ඕවා නිකන් සාමාන්‍යයෙන් පෞද්ගලික ජීවිතයේදීත් ඔය වගේ දේවල් අපිට වෙනවා. වත්කම ෂය සඳහා වෙන් කරන්න. වත්කම ෂය සඳහා වෙන් කරන්නේත් මේ ආරක්ෂක නැත්නම් විචක්ෂණ සංකල්පයට නිසා. ඊළඟ සේවක පාරිතෝෂිත සඳහා වෙන් කිරීම. ඒ කියන්නේ අර EPF ටීම් සඳහා වෙන් කරන ඒවත් වෙන් කරනවා. මොකද EPF එක EDF එක අපි අනිවාර්යයෙන්ම සේවකයන්ට ගෙවන්න වෙනවා. මේ ගෙවන්න දෙන වටිනාකම අපි අල්ලතුව වෙන් කරලා තියාගන්න. මොකද ඔක්කොම මහ බැංකුවට ගෙවන්න වෙනවා. ඒ නිසා දැනටම වෙන් කිරීම කරලා තියෙනවා. මොකද හැම අවුරුද්දකම ඕක එකපාරම ගෙවන්නේ නැහැ. මාස 3න් 3කට මගේ තමයි ගෙවන්න යන්නේ. ඒ නිසා මුළු අවුරුද්දටම තියෙන එක දැන් කල්ලාතෝ වෙන් කරලා දීපුවම අපිට පහසෙන් එක ගෙවාගෙන යන්න පුළුවන්. ප්‍රමාණාත්මක භාවයේ නැත්නම් වැදගත් භාවයේ සංකල්පය. ප්‍රමාණාත්මක භාවයේ නැත්නම් වැදගත් භාවයේ සංකල්පය. මොකද ප්‍රමාණාත්මක නැත්නම් වැදගත් බව කියන්නේ? කිරුම්කරණයේ ප්‍රමාණාත්මක භාවයේ තීරණය වන්නේ කිසියම් තොරතුරක් කිරුම් කරන තොරතුරු පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ තීරණ ගැනීමේ හැකියාවට කිතරම් දුරට බලපන්නේද නැද්ද යන මත. හරි ප්‍රමාණාත්මක භාවයේ තීරණය වෙන්නේ මොකක් හරි තොරතුරක.
ගිලුම් තොරතුරක් පිළිබඳ ඇල්මක් දක්වන මේ පාර්ශ්වයන්ගේ තීරණය කිරීමේ හැකියාවට කොච්චරක් දුරට බලපානවද කියන එක මත. මූල්‍ය තත්ත්ව කිරීමෙන්ම ලාභදායීත්වය කෙරෙහිද බලපෑමක් ඇති කරන වැදගත් සියලුම අයිතමයන් මූල්‍ය ප්‍රකාශනව දැක්විය යුතු බව මෙම සංකල්පයෙන් පෙන්වන්නේ. මූල්‍ය තත්ත්වය කෙරෙහි වගේම ලාභදායීත්වය කෙරෙහි බලපාන හැම අයිතමයක්ම සියලුම අයිතමයන් මූල්‍ය ප්‍රකාශනවල පෙන්වන්න ඕනේ. හරිද? උදාහරණයක් තියෙන ගත්තොත් එහෙම පුංචි සුළු වටිනාකමක් තියෙන අර මම කලින් කිව්වා වගේ අලුත් වැඩියක් කිරීමේ උපකරණ ලිපි ද්‍රව්‍ය අන්න ඔය වගේ දේවල් වලට විශාල ඵලදායී ජීව කාලය තියෙන්න පුළුවන්. පංචර එකක් ගන්නකො. පංචර එකක් සමහර වෙලාවට අවුරුදු 5ක් ওই පංචර එක එකම පංචරේ භාවිත කරනවා. හැබැයි වගේ ඵලදායී ජීව කාලය වැඩි කියලා. හැබැයි ඒකේ ප්‍රමාණය බලමු වත්කමේ ප්‍රමාණය ගත්තොත් එහෙම පංචර එකක් රුපියල් 1000ක් වෙනවද? නෑනේ. දෙන්න 1000ක් වෙයි. ඉතින් උදම නැති නිසා සාමාන්‍යයෙන් ගත්තොත් 1000ක් වෙන්නේ රුපියල් 500ක විතර ගන්න පුළුවන්. ඉතින් මේ රුපියල් 500කට ගත්ත පංචරය ඵලදායී ජීව කාලය වැඩි නිසා ෂෙයා කර තියාන ගන්න පුළුවන්ද? අපේ ජාකවත් නොවනවත්කම් වල. බෑ. ඇයි? ඊට වගත් අඩුම තරමේ ගන්න බයිසිකලයක් වුණත් දැන් ලක්ෂ 2කටත් වැඩි. පරණම බයිසිකලයක් වුණා ලක්ෂ 2කටත් වැඩි. ව්‍යාපාරයට තියෙන එක බයිසිකලයක් නම් මේකත් ලක්ෂ 2ක් විතරයි. ඉතින් EMC රුපියල් 500ක පංචර එකක් අපිට ලියන්න පුළුවන්ද? දැන් එන්න ප්‍රමාණාත්මක භාවය තීරණය කරන්න. ඊතරතර අනිතික ඇල්මැටි පාර්ශ්වය ගත්තොත් එහෙම නැත්නම් අයිතිකරුන්ට අපි පංචර එකක් අරගෙන ෂෙයා කරන එකෙන් යාට ඇති වැඩක් නෙවෙයි. අපි පංචර එකක් ගත්ත කෙනකින් එයාට ඇති වෙන දෙයක් නෑ. එයාට කිසි බලපෑමක් වෙන්නේ නෑ. එයාගේ තීරණ ගැනීමේට අපි පංචර එකක් ගත්ත කෙනකින් බලපෑමක් තියනවද? නෑ. යාට වැඩක් නෑ අපි පංචර එකක් ගත්තද ස්ටේබල් කොටිමේෂන් එකක් ගත්තද කියන එක එයාට අදාළ නෑ. එයාට වැදගත් වෙන්නේ අපි හදිස්සි හරි ගොඩනැගිල්ලක් ගත්තොත්. හරි. කඩාන වැටෙන්න ගොඩනැගිල්ලක් ගන්නවා සල්ලි දෙන්න. අන්න අයිතිකාරයට එක ප්‍රශ්නයක් තමයි කඩාන වැටිච්ච ගොඩනැගිල්ලක් ගත්තේ මොන මොකටද? නේ සරලව කිව්වොත් ඔය වගේ එකක් එනවා නේද අපිට නිකන් එකපාරම දැනෙනවනේ. මෙච්චර හොඳ ගොඩනැගිල්ල දෙන්න කඩාන වෙච්ච එකක් ගත්තේ මොනවටද? අන්න එයාට ඒක දැනෙන්නේ. අයිතිකරුන්ගේ තීරණ ගැනීම හැකියාවට බලපාන. ඉතින් පංචර එකක් ගත්තා කියලා ඒක එයාට බලපානවද? නෑ එයාට ඒක සත පාකට වැඩක් නෑ. පංචර එකක් වෙන ඕන එකක් ගන්න. අපිට ප්‍රශ්නයක් නෑ. හරි. ඒත් එක්ක මූල්‍ය තත්ත්වය කිරීමෙන් ලාභදායීත්වය කෙරෙහි බලපෑමක් ඇති කරන සියලුම වැදගත් වලට යන්ත්‍රයක් තියෙනවා. හරිද? යන්ත්‍රයක් තියෙනවා. මේ යන්ත්‍රේ නට් එකක් වැරිලා. හරිද? යන්ත්‍ර දන්නවනේ යන්ත්‍රය. හරි යන්ත්‍රයක් තියෙන නට් තියෙන්නේ. එන ඕක වෙන්න පුළුවන් නේද? සාමාන්‍යයෙන් වෙන්න පුළුවන්. යන්ත්‍රයක් වැටිලා මේ වැටිච්ච එනය මේ පිරිසුදු කරන කට්ටිය එයාලා අතරින් පොඩ්ඩක් මේවා වෙලා ඔක ඩස්බින් එකට ගිහලා දැන් එනේ නෑ. හරිද? දැන් පහවදා වෙලා මැෂින් එක ස්ටාර්ට් කරනවා. ස්ටාර්ට් වෙනවා. ඩකඩක සද්දයක් එනවා. බලපුවම එනයක් වැටෙනවා. දැන් එනයක් නෑ. දැන් යනවා කඩේට. හරිද? එනයක් ගේන්න කරන එකද? නැත්නම් කොහොමද කරන්නේ? මැෂින් එක දුවන්න විදිහක් නෑ. දැන් මේක වැටෙන්නේ නෑ. ඔන්න යනවා. කඩේට කියලා අපි එනයක් ගෙනලා දාන්න. එනයක් කීයක් විතරද? රුපියල් 100ක්. ලක්ෂ ගණන් දීලා ගන්න ඇර තියෙනවද? මේව දෙයක්ත් තියෙනවා. එක පෙනී එකේ ඉන්නේ රාජපක්ෂ ෆැමිලි එකේ කට්ටිය නෙවෙයි ඈ. එහෙමයි හිටියනම් ප්‍රශ්නයක් නෑ. ඇනිය රුපියල් ලක්ෂයකට ඇනිය ගෙන්නන්න පුළුවන්. හරි? එහෙම හිටියොත් ෂෙයා කරන්න සිද්ධ වෙනවා. දැන් එහෙම කවුරුත් නෑ මේකේ. සාමාන්‍ය මිනිස්සු ඉන්නේ. ඉඳ බය වෙන්න එපා. ඉතින් ලක්ෂ ගණන් දීලා එන ගෙන්නේ නෑ. හරිද? එන ගෝණි ගණන් ගෙනවද? නෑ ගෝණි ගණන් ගෙන්නේ නෑ. අපිට ඕනේ එකයි නම් එන එකක් අරන් එන්න. මොන දෙකක් එකක් වැඩියෙන් අරන් එන්න පස්සේ කාලේ කරි ගන්න එක. රුපියල් 100ක් වෙන්නේ උපරිම. එච්චර වෙන්නේ නෑ ඕක. අපි එහෙම රුපියල් 100ක් වුණා කියලා. ඉතින් මේකේ නාපු එනිය දාලා සමහර වෙලාවට ඔය යන්ත්‍රේ පළදායි ජීව කාලය ඉවර වෙනකම් ඔය එනිය අය ගලවන්නේ අපි. නේ. ඉතින් ඔගේ පළදායි ජීව කාලය ඉතාමත් හැබැයි එහෙමයි කියලා අපි ඕක ෂෙයා කරගෙන ඉන්නවද?
නෑ ඒක ෂෙයා කරන්නේ. ඒකේ කාලක්ෂේපෙම වේදමක් විදිහට කපා හැරෙන. ලාභිතයිත්වය කිරේ බලපෑමක් ඇති කරන වැදගත් සියලුම ඒක ලාභයට බලපානවද? ඔව් බලපානවා. ඒ සඳහා අපි වේදමක් දරනවා. ඒ දරන වේදම නැවත අය කරගන්න පුළුවන්ද? අය කරගන්න බෑ. ඒක වේදමක්. හරි? අයබාර වේදමක්. එනිසා ඒක ලාභිතයිත්වයට අනිවාර්යෙන් බලපාන. රයිට්? පැහැදිලිද? ඒ නිසා ඒක මුල මේ ලාභිතයිත්ව නැත්නම් ආදායම් ප්‍රකාශනයේ කපා හරින්න වෙනවා. ඔන්න ඕකයි ප්‍රමාණාත්මක බව නැත්නම් වැදගත් බවේ සංකල්පය කියලා කියන්නේ. ප්‍රමාණාත්මක දේවල් විතරක් මූල්‍ය ප්‍රකාශනවල හඳුනා ගන්න ඕනේ කියලා තමයි මෙතෙන්දී කියන්නේ. ලියාගන්න සංකල්පයේදී එක ගිණි වාර්තා පිළියෙල කිරීමේදී ගිණි වාර්තා පිළියෙල කිරීමේදී වත්කමක් ප්‍රාග්ධනිත කරන්නේද නැතහොත් වත්කමක් ප්‍රාග්ධනිත කරන්නේද නැතහොත් වත්කමක් ප්‍රාග්ධනිත කරන්නේද නැතහොත් වේදමක් ලෙස ලියහරින්නේද යන්න තීරණය කිරීම. වේදමක්ද නැතහොත් වේදමක් ලෙස ලියාහරින්නේද යන්න තීරණය කිරීම. එක්සාම්පල් එකක් ලියා ගන්න. රුපියල් ලක්ෂ 8ක් වටිනා යන්ත්‍රයක් මිලදී ගැනීම අයබාර වේදමක් ලෙස ලියා හැරීම සුදුසු නොවේ. ඒක නම් ප්‍රාග්ධන වේදමක් විදිහට සලකනවා. විශාල වටිනාකමක් නේ. ඒ වගේම පළදායි ජීව කාලේ කියන්නේ ඒක අයබාර වේදමක් විදිහට කපා හරින්නේ සුදුසු වෙන්නේ නැහැ. රුපියල් ලක්ෂ 8ක් වටිනා යන්ත්‍රයක් මිලදී ගැනීම අයබාර වේදමක් ලෙස ලියා හැරීම සුදුසු නොවේ. ඊළඟ එක වත්කමක පළදායි ජීව කාලේ වර්ෂ කිහිපයක් වුවද වත්කමක පළදායි ජීව කාලේ වර්ෂ කිහිපයක් වුවද එම වත්කමේ වටිනාකම ඉතා සුළු වගයක් ගනී නම් එම වත්කමේ වටිනාකම ඉතා සුළු වගයක් ගනී නම් එය අයබාර වේදමක් ලෙස ලියා හැරිය යුතුයි. එය අයබාර වේදමක් ලෙස ලියා හැරිය යුතුයි. උදාහරණයක් ලියා ගන්න රුපියල් 750කට මිලදීගත් කටු එමුණුම් යන්ත්‍රයක්. ස්ටේපල් කට මැෂින් එක කටු එමුණුම් යන්ත්‍රයක් කියන්නේ 750කට මිලදීගත් කටු එමුණුම් යන්ත්‍රයක්. සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලයට දුන්න අය සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලයට දුන්න අය සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලයට ලබා දුන්න අය මුදලේ වටිනාකම ඉතා කුඩා වුවද ඉතා කුඩා වුවද ඉතා කුඩා වුවද එය අනාවරණය කළ යුතුයි. එය අනාවරණය කළ යුතුයි. එය අනාවරණය කළ යුතුයි. ණය මුදල කොයිතරම් පොඩි වුණත් ඒක අනිවාර්යෙන් අනාවරණය කරන්න ඕනේ. සුළු ඊළඟ එක සුළු වටිනාකමක් සහිත සුළු වටිනාකමක් සහිත සුළු වටිනාකමක් සහිත ඉතිරි ලිපි ද්‍රව්‍ය ඉතිරි ලිපි ද්‍රව්‍ය ඉතිරි ලිපි ද්‍රව්‍ය අවසාන තොගය තුළ ඇතුළත් නොකිරීම. අවසාන තොගය තුළ ඇතුළත් නොකිරීම. හරි. ඒ කියන්නේ රුපියල් 250ක් විතර හාප් සිටි පොළ ටිකක් තිබ්බොත් ඒක ලියන්න එපා අවසාන තොගේ ජංගමවත්කම තොගේ ලිපි ද්‍රව්‍ය තොගය රුපියල් 250යි කියලා ලියන්න එපා. ඒක ලියන්න බෑ එහෙම.
right ඊළඟ එක ඓතිහාසික පිරිවේ සංකල්පය මේක නම් දන්නවා හරි ඒ කියන්නේ ගොඩක් දේවල් දන්නවා මේ වෙනකොට පත්කමක් අත්පත් කර ගැනීමේදී හෝ සේවාවක් ලබා ගැනීමේදී ව්‍යාපාරයට ගෙවීමට හෝ දැරීමට සිදුවන සත්‍ය පිරිවැයද එවාගයන් වාර්තා කළ යුතු බව මෙම සංකල්පයෙන් හඳුන්වනවා. ඒ කියන්නේ පත් ගනුදෙනුවක මුල් හෝ මාරු වගේ මත පොත්වල වාර්තා කළ යුතු බව තමයි නැත්නම් මිලදීගත් වටිනාකම පොත්වල වාර්තා කළ යුතු බව තමයි මේකෙන් අදහස් කරන්නේ. මේ නිසා පසුව සිදුවන වෙළඳපොළ මිල ගණන්වල වෙනස් වීම නැති වෙන බලපෑම් පොත්වල වාර්තා නොකළ යුතු බවට මේ ඓතිහාසික පිරිවේ සංකල්පයෙන් සඳහන් වෙනවා. උදාහරණ ලියා ගන්න. දේපළ පිරියතා උපකරණ හඳුනා ගැනීමේදී ප්‍රථම වතාවට මුල්වරට හඳුනා ගැනීමේදී දේපළ පිරියතා උපකරණ හඳුනා ගැනීමේදී පිරිවැයට වාර්තා කිරීම. දේපළ පිරියතා උපකරණ හඳුනා ගැනීමේදී පිරිවැයට වාර්තා කිරීම. දේපළ පිරියතා උපකරණ සම්බන්ධයෙන් පසු කාලීනව දරනු ලබන වියදම් පිරිවැයට වාර්තා කිරීම. හරි පසු කාලීන පිරිවැය කොහොමද වාර්තා කරන්නේ පිරිවැයට. දේපළ පිරියතා උපකරණ සම්බන්ධයෙන් දේපළ පිරියතා උපකරණ සංකල්පයෙන් සම්බන්ධයෙන් පසු කාලීනව දරනු ලබන වියදම් පිරිවැයට වාර්තා කිරීම. පසු කාලීනව දරන ලද වියදම් පිරිවැයට වාර්තා කිරීම. දේපළ පිරියතා උපකරණ හඳුනන ඒක කලින් කිව්වනේ. තව එකක් ලියා ගන්න දෙන්න. මිල මට්ටමේ ඇතිවන වෙනස්කම් නොසලකා හැරීම. මිල මට්ටම් වල ඇතිවන වෙනස්කම් නොසලකා හැරීම. මිල මට්ටම් වල ඇතිවන වෙනස්කම් නොසලකා හැරීම. වරහන් ඇතුලේ වර්තමාන වෙළඳපොළ අගය. වර්තමාන වෙළඳපොළ අගය. ඒ කියන්නේ ප්‍රත්‍යාකරණය කරන්න එහෙම එපා කියන එක තමයි ඒ කියන්නේ. මිල මට්ටමේ ඇතිවන වෙනස්කම් නොසලකා හැරීම. ආයෝජන ඒවාගේ මුල්ලාගය හෝ පිළිබේ මත ගෙනුම් ගත කිරීම. ආයෝජන ඒවායේ මුල්ලාගය හෝ පිළිබේ මත ගිනුම් ගත කිරීම. ආයෝජන ඒවායේ මුල්ලාගය හෝ පිළිබේ මත ගිනුම් ගත කිරීම. සංකල්පයෙන් බැහැර වන අවස්ථා. ඒ කියන්නේ ඓතිහාසික පිරිවේ සංකල්පයට පටහැනි අවස්ථා. එයා ගන්න එක දේපළ පිරියතා උපකරණ ප්‍රත්‍යාකරණය කිරීම. දේපළ පිරියතා උපකරණ ප්‍රත්‍යාකරණය කිරීම. දේපළ පිරියතා උපකරණ ප්‍රත්‍යාකරණය කිරීම. තොගය ශුද්ධ උපලබ්ධි අගයට වාර්තා කිරීම. තොගය ශුද්ධ උපලබ්ධි අගයට වාර්තා කිරීම. තොගය ශුද්ධ උපලබ්ධි අගයට වාර්තා කිරීම. පටහැනි අවස්ථාව විදිහට අපිට සලකන්න පුළුවන්. අනාවරණ සංකල්පය නැත්නම් හෙළිදරව් කිරීමේ සංකල්පය. අනාවරණය මොකද අනාවරණය කියලා කියන්නේ? මූල්‍ය ප්‍රකාශන තුළ ගිණුම් කරන තොරතුරු ඉදිරිපත් කිරීමේදී වැදගත් සියලු තොරතුරු අවශ්‍ය පාර්ශ්වයන්ට හෙළිදරව් කළ යුතු බව මේ සංකල්පයෙන් අදහස. හරි මූල්‍ය ප්‍රකාශන තුළ තියෙන ගිණුම් කරන තොරතුරු ඉදිරිපත් කරනකොට වැදගත් සියලුම තොරතුරු අවශ්‍ය පාර්ශ්වයන්ට හෙළිදරව් කළ යුතු බව මේ සංකල්පය. අය රහස් තියාගන්න බෑ. හරිද? අයි පස්සේ මේ ෆයිල් එලියට දාලා ඕක කියන්න බෑ. හරිද? කියන්න තියෙන ටික ඔක්කොම මූල්‍ය ප්‍රකාශවල තියෙනවා. හරි? අය අඩු කරන්න, වැඩි කරන්න, හරි මේ දාන්න
එහෙම හැමදේම තියෙනවා. යෙදෙන අවස්ථා ලියා ගන්න. දෙවල පිළිදා ප්‍රකරණ සම්බන්ධව එහි පිළිවෙල හා සමුචිත ශ්‍රේය අනාදියන්ගේ DPU සම්බන්ධව එහි පිළිවෙල හා සමුචිත ශ්‍රේය අනාදියන්ගේ යනාදියන්ගේ කාලච්ඡේදයේ සිදුවී ඇති වෙනස කාලච්ඡේදයේ සිදුවී ඇති වෙනස සිදුවී ඇති වෙනස හෙළිදරව් කිරීම හෙළිදරව් කිරීම හෙළිදරව් කිරීම සීමිත පොදු සමාගම්වල ආදායම් ප්‍රකාශනයේ සීමිත පොදු සමාගම්වල ආදායම් ප්‍රකාශනයේ පදුපෙර ලාභය ගණනය කිරීමේදී ඇතුළත් කළ යුතු අයිතම පදුපෙර ලාභය ගණනය කිරීමේදී ඇතුළත් කළ යුතු අයිතම අනාවරණය කිරීම අනාවරණය කිරීම වරහන් ඇතුලේ ක්ෂය ණයපොලි අධ්‍යක්ෂ වේතන ක්ෂය ණයපොලි අධ්‍යක්ෂ වේතන ඒ නිසා තමයි අපි සීමිත සමාගම්වල සටහනක් ලියනවා බදු පෙර ලාභ සටහන කියලා දාලා බදු පෙර ලාභේ ගණනය කරද්දී පහත අයිතමය නැත්නම් පහත වියදම් අඩු කිරීමෙන් පසුයි පහත වියදම් සැලකීමෙන් පසුයි කියලා සටහනක් අපි ලියනවා ඒ සටහන ලියන්නේ අනාවරණ සංකල්පය නිසා හරිද ඒවනේ සමාගම් පනත එහෙම කියලා නෑ මේව සීමිත පොදු සමාගම්වල ආදායම් ප්‍රකාශනයේ බදු පෙර ලාභය ගණනය කිරීමේදී ඇතුළත් කළ යුතු අයිතම අනාවරණය කිරීම. එතකොට සමාගම්වල සටහන කියලා අපි ලියන හැම සටහනකටම හේතුව මොකක්ද? අනාවරණ සංකල්පය. මේ සංකල්පය නිසා තමයි අපි ওই සටහන ලියන්නේ. තෝක වර්ගීකරණය අනාවරණය කිරීම. 3 තෝක වර්ගීකරණය අනාවරණය කිරීම. ඒ කියන්නේ L5 වද වැක්ද අකණ්ඩද කාණ්ඩ තොගයේද අයිතම ක්‍රමයේද මොකක්ද තොග වර්ගීකරණය අනාවරණය කිරීම. ඔතරින් යට ගත්තොත් ප්‍රමිති සංකල්ප ටික අවසන්. අපිට දැන් පුළුවන් මේ සංගිණුම් කරන සංකල්ප වල තියෙන සම්බන්ධතාවය ගැන පොඩි අධ්‍යයනයක් කරන්න. ඒකට සාමාන්‍යයෙන් බලා ගන්න. මෙතෙන්දී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි තියෙන සමාන සංකල්ප සමාන අවස්ථා තියෙනවා. මේ අවස්ථා ගිණුම් කරන සංකල්ප කීපයක් සම්බන්ධ වෙනවා. හරිද? එකම ගනුදෙනුවට ගිණුම් කරන සංකල්ප කීපයක් බලපාන අවස්ථා තියෙනවා. අපි එකක් ගත්තොත් ක්ෂය වාර්තා කිරීමට ගත්තොත් මේ ක්ෂය වාර්තා කිරීම සම්බන්ධයෙන් අපිට මෙන්න මේ සංකල්ප ගැලපුම් සංකල්පය ආරක්ෂණ අකණ්ඩ පැවැත්ම කාලච්ඡේද මූල්‍ය මිනුම් කියන මෙන්න මේ සංකල්ප ඔක්කොම භාවිතා කරන්න පුළුවන්. හරිද? මේ කියන සංකල්ප ඔක්කොම අදාළ වෙනවා මේ ක්ෂය වාර්තා කිරීමේදී. ඊළඟට තොග වාර්තා කිරීම. තොග වාර්තා කිරීම ගත්තොත් ඒකත් එහෙමයි. ආරක්ෂණ මේ ගැලපුම් මූල්‍ය මෙනු කියන මෙන්න මේ සංකල්ප තුනම අදාළ වෙනවා තොගේ වාර්තා කිරීමට. හරිද? ඊළඟට අපි ගත්තොත් වියදම් වාර්තා. වියදම් වාර්තා කිරීමේදී බලපාන සංකල්ප ගත්තොත් එකක් ගැලපුම් සංකල්පය, කාලච්ඡේද, උපචිත, මූල්‍ය මෙනුම් කියන මෙන්න මේ සංකල්ප ටික බලපානවා වියදම් වාර්තා කරනකොට. ආදාය වාර්තා කිරීමේදීත් උපලබ්ධි සංකල්පය, උපචිත සංකල්පය, ගැලපුම් සංකල්පය, කාලච්ඡේද සංකල්පය, මූල්‍ය මිනුම් සංකල්පය. මෙන්න මේවා
බලපානවා ආදායම් වාර්තා කරනකොට. හරිද? සාමාන්‍යයෙන් මතක තියාගන්න සමහරවිට MCQ එකට එනකොට ඔන්න ඔගේ මොකක් හරි එකක් එන්න පුළුවන්. හරිද? right. ප්‍රශ්න තියෙනවද මොකක්ද දැනගන්න ඕනේ දේවල්? මෙච්චරයි තියෙන ලෙසන් එකේ. අපි සංකල්ප ටික සම්පූර්ණයෙන් කතා කරා. දැනට මේ සම්බන්ධයෙන් ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඕනි ප්‍රශ්න. හරි මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න chat එකට හරි ප්‍රශ්නයක් නෑ. ඒත් එක්ක මතක තියාගන්න ලබන සතිය ඒ කියන්නේ 15 වෙනි ඉරිදා. හරිද? 15 වෙනි ඉරිදා මෙන්න මේ ලෙසන් එකෙන් MCQ පේපර් එකක් තියෙනවා. ප්‍රශ්න 40ක් තියෙනවා. තනිකර MCQ ලියන්න තිබුණේ මම හිතන්නේ. ලියන්න දාලා තිබුණේ 40ක් හෝ 50ක් තියෙන්න පුළුවන් MCQ. ලියන්න හිස්තැන් පුරවන්න තිබුණේ මම හිතන්නේ ඉරි ගහන්න විතරයි තිබ්බේ. ලියන්න තියෙන්න පුළුවන්. හරිද? ඔබට MCQ 50ක් තියෙන 50ක හෝ 40ක්. හරි කාලේ පැය දෙකයි. කාලේ පැය දෙකක MCQ ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා. එතකොට හෙට පේපර් එකක් තියෙනවා. right. MCQ ප්‍රශ්න පත්‍රයක් තමයි හම්බෙන්නේ. හරි ඒකත් අපි ලබන සතියේ ඉරිදා ලියන්න ලෑස්ති වෙනවා. එතකොට ඒ කියන්නේ 15 වෙනිදා. 15 ලියා ගන්න බැරි නම් ඒක 14 හරි එහෙම නැත්නම් එන කලින් දවසක හරි ඉක්මනට ඒ දවස් තුන කියන්නේ සෙනසුරාදා ඉරිදා සඳුදා කියන ওই දවස් තුන ඇතුළත ඊළඟ සතිය ඒක කම්ප්ලීට් කරන්න ඕනේ. ඒ නිසා මේ දවස් ටිකේ මේ පාඩම හොඳට ස්ටඩි කරන්න, පාඩම් කරන්න. ඔය කියලා දුන්න ටිකෙමයි ඉන්නේ. අය වෙන කොහෙන්වත් පිටින් දාන්නේ මේ ටිකම තමයි ඉන්නේ. එතකොට හෙට පේපර් එක තියෙනවා. හෙට පේපර් එක රෑ 8ට තමයි දාන්න ලෑස්ති කරලා තියෙන්නේ. දැන් කීප දෙනෙකුට හෙට රෑ 8ට ලියන්න බෑ. කියලා පොඩි ප්‍රශ්නයක් වෙයි තියෙනවා. යාලා සඳුදා උදේ ලියන්න කියලා. සඳුදා උදේ සඳරේ ලියන්න කියලා කියනවා. ඒ ප්‍රශ්නයක් නෑ මට. උන් වෙලාවක ලියන්න. හැබැයි ඉක්මනට ලියලා ඉවර කරන්න ඕනේ මේක. හෙට 8ට තමයි තියෙන්නේ. හරි වෙලාව. හෙට 8ට ලියන අය 8ට ලියන්න. ඊට කලින් ගන්න ඕනේ නේද? ඊට කලින් අරගෙන ලියන්න පුළුවන්. හරි ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ ඕනේ ටයිම් එක අරගෙන ලියන්න පුළුවන් අර සාම්ප්‍රදායික විදියට හෙට 8ට පටන් ගන්නවා එක්සෑම් එක හෙට 8ට ලියන අය මට 7:45ට 7:00මාරට කලින් දැනුම් දෙන්න ඕනේ කවුද ලියන්නේ කියලා හරිද ඒ ආදාය එක්කනනේ මේ පේපර් එක මම වෙනම එවනවා එතකොට ලියලා පැය දෙකයි තියෙන්නේ MCQ ප්‍රශ්න 50ක් තියෙනවා 30ක් තියෙන ඉරි ගහන්න ඉතුරු 20 ලියන්න තියෙන හිස් තැම්පරවන්න කාලය පැය දෙකක් ලැබෙනවා. ඒ කියන්නේ 8ට පටන් ගත්තොත් 10ට ඉවර කරන්න ඕනේ. 10 විතර 10 කාලෙ වෙනකොට ඊට පස්සේ එක ෆොටෝ කරලා මට එවන්න. PDF හදන්න එපා. ගොඩක් කැපැසිටි එක යනවා ඒකට. ඒ නිසා එවන්න. මේ එවනකොට මේ හැම පිටුවකම පේපර් එක ලියුවට පස්සේ හරිද? පේපර් ලියන අතර ඒවා කරන්න එපා. පේපර් එක ලියලා ඉවරනාට පස්සේ මේ හැම පිටුවකම තමන්ගේ නම ලියන්න දකුණු පැත්තේ ඉහළ කෙළවරේ. හැම පිටුවකම ලියන්න මොකද මට පිටු ටික මාරු වුණොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද පේපර් එකට පිටු 3ක් විතර වහලා ලියනවා. එතකොට ලියන ගොඩක් අය වෙනවා. හරි 7 දෙනෙක් විතර මට එවනවා. එතකොට එවනකොට මේ ෆොටෝස් ගැලරි එකකින් මාත් 200 හරි මට මාරු වෙලා ගියොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බලනකොට එහෙම ප්‍රශ්න වෙනවා. ඒ නිසා හැම පිටුවකම තමන්ගේ නම දකුණු පැත්තේ ඉහළ කෙළවරේ ලියන්න. හරිද? ඉතින් එක පිටුවකම ලියලා ඉවර කරන්න පුළුවන් නම් ඒ තවලක් නෑ. අනිවාර්යෙන් නම ලියන්න. නම ලියලා මට එන්න. right. හෙට තියෙනවා පේපර් එක. හෙට තියෙනවා. හෙට තියෙන්නේ රෑ 8ට. ඒක තමයි මේ කිව්වේ. මොකක්ද දෙන්න පාඩම? 4 වෙනි පාඩමෙන් එන්නේ. හරිද? සම්පූර්ණයෙන් 4 වෙනි පාඩමෙන් තියෙන්නේ. 4 වෙනි පාඩම විතරයි. වෙන මොකුත් අහන්නේ. MCQ 50ක් තමයි තියෙන්නේ. හරි. කාලේ පැය දෙකයි. ලකුණු 100. 4 වෙනි එකත් කරාට පස්සේ එතකොට දැනට අපි ප්‍රශ්න පත්‍ර 4ක් කරලා තියෙනවා. නේ ප්‍රශ්න පත්‍ර 4ක් කරලා දෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර 4 ගත්ත ඇත්තටම හොඳයි ලකුණු.
හොඳ තත්ත්වයක තියෙනවා. හරිද? ඉතින් පස්වෙනි පේපර් එක තමයි හෙට ලියන්න තියෙන්නේ. ඒකත් හොඳට ලියන්න. හරිද? ලියන්න. එතකොට පස්වෙනි එකත් ලිව්වට පස්සේ තියෙන ලකුණු ටික ඔක්කොම එකතු කරලා ඔයාලා දැනට ඉන්න රෑන්ක් එක කියන්න කොයිතැනද ඉන්නේ කියලා. ඊළඟ පස්වෙනි පේපර් එක හරිද? පහෙන් පහට හදන්නේ. ඊළඟ පස්වෙනි පේපර් එක ඉවර කරනකොට ඔයාලා දැනට ඉන්න රෑන්ක් එකකින් උඩට එන්න ඕනේ. එහෙම නැත්නම් රෑන්ක් එකකින් යටට යන්න ඕනේ. හරිද? මොනවා හරි කරලා ගමන්නේ රෑන්ක් එකෙන් උඩට එන්න ඕනේ. යටට යන්න නම් එපා. හරිද? රෑන්ක් එක රෑන්ක් එකකින් උඩට එනවා වගේම ලකුණුත් වැඩි කරගන්න ඕනේ. හොඳද? ලකුණුත් වැඩි කරගන්න ඕනේ. ලකුණු තමයි වැදගත් වෙන්නේ රෑන්ක් එක කෙසේ වෙතත්. හරි. හොඳ ගේම් එකක් දෙන්න ඕනේ. මෙතන හොඳ ෆයිට් එකක් දෙන්න පුළුවන් කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ නිසා හොඳ ගේම් එකක් දෙන්න. හරි. ගේම් එකක් නැතුව බෑ. වෙන මොකුත් දැනගන්න තියෙනවා. එතකොට හෙට තියෙනවා එක්සෑම් එක. මොන ආයෙත් මම කියනවා. මේ පාඩමෙන් එක්සෑම් එකක් කවද තියෙන්නේ? 15 වෙනි ඉරිදා. හරිද? එතකොට හැම ඉරිදාවකම පේපර් එකක් එනවා. ඒ ඉන්නේ ඒ සතියේ කරලා තියෙන පාඩම. හරිද? ඒ සතියේ කරන්න තියෙන දැනට කරලා තියෙන පාඩමකින් තමයි ඉන්නේ. හැම ඉරිදාම එනවා. ඔක දිගටම අරගෙන යන්න. හරි. එතකොට අපි පේපර් ක්ලාස් එකත් මේකෙම කොට දාගන්න පුළුවන්. එතකොට ඒ ලියන පේපර් එකත් අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන්න ඕනේ. අපි ඒකට ක්ලාස් ටයිම් එකකින් අතරේක දවසක් දාගමු. ඒ අතරේ ඔන්ලයින් පේපර් එකක් ලියන්න ඕනේ. ඒක ලියන දවස සහ වෙලාව මේ ක්ලාස් ටයිම් එකම තමයි ලියන්නේ. ලියන විදිහ ගැන මම තව ටිකකින් පස්සේ එක කියන්න. දැනට ඒක සැලසුම් කරගෙන යන්න. හරි. ටියුට්ස් ටික ඉක්මනට එවන්න try කරන්න. මේක ගහ ගන්න විදියක් නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙන ටියුට් ප්‍රශ්නේ. කොහොම හරි ඉක්මනට ඒ ටික හදලා දෙන්න. ටියුට් ඔක්කොම ටික එකවරක් print කරගන්න මම දාලා දෙන්නේ. නැත්නම් ටියුට්ස් වලට print කරගන්න ලොකු වේදමක් යනවා. කොස්ට් එක වැඩි. ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් කරන්නත් එපා වලම. මේ ට්‍රාන්ස්පෝර්ට් එකට දැන් කලින් වියදමට වඩා ටිකක් වැඩියෙන් යනවා. ඒ නිසා ටිකට් ඔක්කොම ටික ටික එවන්න නැතුව මම ලෑස්ති වෙලා ඉන්නේ අපේ ලෙසන්ස් දාන්න. මම ටියුට් දෙකයි දැනට වෙලා තියෙන්නේ. එතකොට තව 14ක් තියෙනවා. 14 මේකයි වුණාම 13ක් තියෙනවා. 13ක් 12ක් විතර තියෙනවා. ඒ 12ම එකවර print කරලා එකවරම 12ම එවන්න. එතකොට හරි පොඩ්ඩක් සපෝට් එක දෙන්න ඔබට. අර ප්‍රිසිකල් කරනවා වගේ ප්‍රිසිකල් කරන්න මට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒතර ලොකුවට ඉක්මනට ටියුට් එක ගහලා ගෙදිට හරි ගෙන දෙන්න දෙන්න. දැන් එහෙමත් බෑනේ. කට්ටිය ඉන්නේ 4කනේ. නේ මං කොහෙවත් මේ කට්ටිය කොහෙවත් මේ සහ කොහොමද සමහර නැතන් ගෙදිට හරි ගෙනලා දෙනවා ටියුට් එක. හරි. ඔන්ලයින් ලියන්න ඕනේ එක්සෑම් එකක්. ඒ එක්සෑම් එකේ පේපර්ස් කලින් ගෙවල් වලට එවන්න. හරිද? ඒක ආවට පස්සේ පේපර්ස් කඩන්න එහෙම එපා. හරි. ඒවා කරන විදිය කියලා දෙන්න කොහොමත් ඒක දැම්ම තියන්න වෙන්නේ. කොහොමත් ඒක තියන්නේ 6 වෙනි පාඩමත් ඉවර කරාට පස්සේ 6 වෙනි එකත් ඉවර කරලා සති දෙකක් විතර ගියාට පස්සේ තමයි ඒ එක්සෑම් එක තියන්නේ. ටියුට් වලට කලින් සමහර විට මේ පේපර් එක වලට එයි. හරිද? ඒ නිසා හතර පාඩම් කරන්න මේ දවස්වල අනිත් යාළුවන්ටත් කියන්න අද ක්ලාස් එකට ආවෙත් නැති අයට කියන්න වැඩ කරන්න. හරි මේ දවස්වල පාඩම් කරනවා දන්නවා මම ඒක. ඉතින් හොඳට රැඟල දැම්ම කොට දාගන්න. හරි. දෙසරයක් කරන්න දෙයක් ගන්න එපා මං කලිනුත් කියලා ඇති ඔක. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනි වෙලාවක අහන්න. හරි. උපරිම සපෝට් එකක් දෙන්නවා. රයිට්. මොකද ප්‍රශ්න තියෙනවද ඔයාලට? ඔයාලට මොකද ප්‍රශ්න තියෙනවද? ක්ලාස් එක සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අය දෙසරයක් හිතන්න එපා කෙලින්ම කියන්න. හරි. හරි මොකද අපි ප්‍රශ්න තියෙන ඒවා හදාගෙන ඉස්සරහට යන්න ඕන. හරි. නැත්නම් අමාරුයි කරගෙන යන්න මේ වැඩේ. ඔයාලා අපි අතර හොඳ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියෙන්න ඕනේ. නැත්නම් බෑනේ. ක්ලාස් එකේ නම් මොකක් හරි දෝෂයක් තියෙනවා නම් කිසි දෙයකට බය වෙන්න එපා. හරිද? කිසි දෙයකට බය වෙන්න එපා. කෙලින්ම මට කියන්න. තියෙන ඕනම දෝෂයකට ඉක්මනින් ඒක විසඳුමක් දෙනවා. දැනට තියෙනවා ටියුට්ස් ප්‍රශ්නේ. ඒක මටත් වෙන ලොකු අවුලක් කරලා තියෙනවා. මේ ටියුට් එක නැතුව මෙහෙම උගන්නන්න ගියාම
ඉක්මනට මොන හරි දෙයක් ඒකට ඉක්මනට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේක මේ එක පැත්තකින් කරන්ට් එක කපන ප්‍රශ්නේ අනිත් එක මේ ටියුටර් වලට යන වියදම ඉස්සර ගහවට එකට යන වියදම දෙගුණයක් යනවා. ඒව මේවා ටිකක් පොඩ්ඩක් බලලා ඔක්කොම ටික එකවර කරන්න ඉන්න. ඒකට එකවර කරනකොට ටියුටර් වලට යන ගාන කොස්ට් එක තවත් අඩු වෙනවා. හරි ඔයාලට මොකද ප්‍රශ්න තියෙනවද කියන්න. ක්ලාස් ටයිම් එකේ එහෙම අවුලක් නෑ නේද? ටයිම් එක ඔය ටයිම් එකම තමයි. දිගටම කරගෙන යන්න මේ වෙලාව එක හොඳයි. හරි මේ වෙලාව හොඳයි. අපි ඉවර වෙනකම් හොඳට වැඩ කරන්න. ඔයාලා පොඩ්ඩක් කලින් ලෑස්ති වෙලා ඉන්න. මේ ගෙදරින් එනකොට චුට්ටක් හිමි වෙලා වෙනවා නම් අපිට පුළුවන් 8 නැතු 8:00 විතර ඒක දාගන්න. හරි මේ පොඩක් ඊට මෙහෙර කරගන්න පුළුවන්. ඒක උඩක් නෑ. ගොඩක් වෙලා යනවනම් ගෙවල් වලට එහෙම එන්නේ. මේ දවස්වල බස් එක වෙන්නත් චුට්ටක් වෙලා යනවා. චුට්ටක් නෑ ගොඩක් වෙලා යනවා. එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කෙලින්ම ගෲප් එකේ දාන්න. මට ඉන්බොක්ස් එනවට වඩා හොඳයි කෙලින්ම ගෲප් එකේ දාන්න. විනාඩි පැය භාගයක් විතර පරක් වෙලා ගමු කියලා. හරි. එතකොට ළමයි ඔක්කොම දන්නවා. කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලම තමයි ගෲප් එකේ ඉන්නේ. අපිට කවුරුත් නැහැ. රයිට්. දැනට නැහැ. හරි එහෙමනම් තැන්ක්ස් අදාවට හොඳට පාඩම් කරන්න. මේ සම්බන්ධයෙන් මොනාරි වෙන ගැටලුවක් ආවොත් ඕනම තැනක බය නැතුව අහන්න. හරි. වෙන මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් කතා කරමු. හරි. කැල් එක දෙන්න තැන තියන්න කපල් එක.